ඉස්සෙල්ලාම මේ එදාර කරපු පේපර් එක වලට දීපු පේපර් එක ගොඩක් අය කරලා ඒවලා තිබුණා. ඒත් මට පස්සේ දුන්නා අද නෑ ධනුෂ් කියලා දුන්නේ නෑ. ධනුෂ් කී විතරයි ඒවලා තිබුණේ. ධනුෂ් කී කවද්ද දෙවන්නේ මට? ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. අර හරි හෙට වෙද්දි කරලා යන්න. අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. මම මේ සාකච්ඡා කරමු කියන්නේ ඒක කොහොමද උත්තර ටික මොනවද කියලා මම ඔයාලට ඒක පොඩ්ඩක් කතා කරලා මේ කැමරා ඔන් කරගන්න ඕන. හරි කැමරා ඔන් කරගන්න. සබුණ සබුණ කැමරා ඔන් කරගන්න. හරි බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ පහද රූපයේ දැක්වෙන්නේ යම් වස්තුවක ජලයේ ගිල්ලු විට පිහිටන ආකාරය. ඉතින් මේ තියෙන්නේ ජලයේ ගිල්ලපුවාම පිහිටන ආකාරය. එතන මේක බලන්න ජලයේ සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. මේ ජලයේ සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. එතන ජලයේ සම්පූර්ණයෙන් ගිරුණා කියන්නේ ජලයේ සම්පූර්ණයෙන් ගිල්ල හැබැයි පතුලේ ගිලෙන්නේ නැහැ. පතුලට පාවෙලා කියන්නේ මේ පතුලේ ගිහිලා තැම්පත් වෙන්නේ නැහැ. පතුලේ තැම්පත් වෙන්නේ නැහැ මේක ජලයේ ගිලෙනවා හැබැයි ජලයේ ගිලිලා පාවෙනවා. එහෙම අවස්ථාවක අපිට මේකේ ඝනත්වය කීයද කියලා බලන්න පුළුවන්. ඝනත්වය කීයද කියලා කොච්චරද කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් කියන්නේ බලන්න මෙන්න මේ ජලයේ ගිරුණාන් පස්සේ මෙන්න මේ විදිහට මේකෙන් අර විස්ථාපනය කරන තරලයේ බර මේකේ විස්ථාපනය කරන තරලයේ බර මගින් තමයි උඩුකුරු තෙරපුම ඇති කරන්නේ. ඒතර ඊට සමානයි බර කියන එක. ඒක තමයි ওই විදිහට පාවෙන්නේ. ගිලිලා පාවෙන්නේ. ඒතර ගිලිලා පාවෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මේකේ ඝනත්වය ඒ කියන්නේ මෙන්න මේ වස්තුවේ හදලා තියෙන ද්‍රව්‍ය මේ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය මේක සමාන වෙනවා ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වයට සමාන වෙනවා. එතන මේ වස්තුවේ හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වයට ජලයේ ඝනත්වය සමාන වෙනවා. ඒක තමයි මේක මේ විදිහට පාවෙන්නේ. කියන්නේ මේ වස්තුව හදලා තියෙන්නේ ජලයේ ඝනත්වයට සමාන ද්‍රව්‍යයකින්. එහෙම තමයි අපිට මේක තීරණය කරන්න වෙන්නේ. ජලයේ ඝනත්වයට සමාන ද්‍රව්‍යකින් තමයි හදලා තියෙන්නේ. දැන් මේ වගේ වස්තු සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි තියෙනවා. මොකද මේ
ජලයේ ඝනත්වයට 100%ක් සමාන ඝනත්වයේ තියෙන ඒවා ගොඩක් අඩුයි. ඒතකොට මේ වගේ ගිලිලා පාවෙන ඒවා අපිට හොයාගෙන අපිට අත්දැකීම් නැහැ මේ වගේ. අපි දන්නේ නැහැ ගිලිලා පාවෙන ඔය වගේ වස්තුන්. අපි දන්නේ එක්කෝ ගිලිලා යටටම ඒ කියන්නේ මේ පතුලටම ගිලෙන. එහෙම නැත්නම් උඩ පාවි තියෙන. කියන්නේ පතුලටම ගිලෙනවා කියන්නේ ජලයේ ඝනත්වයට වඩා වැඩි කියන. ඊට පස්සේ උඩ පාවෙනවා කියන්නේ ජලයේ ඝනත්වයට වඩා අඩුයි කියන. එතකොට ගිලිලා පාවෙනවා කියලා කියන්නේ ජලයේ ඝනත්වයට සමානයි කියන. එතන මේකෙදී මේ මෙන්න මේ වස්තුවම අරගෙන මෙන්න මේ ලාම්පු තෙල් වල එහෙම නැත්නම් භූමි තෙල් වල ගිල්ලනවා. එතන භූමි තෙල් වල ඝනත්වය ගැන මොකද කියන්න පුළුවන්? සුදාරක භූමි තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුද වැඩිද? භූමි තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුද වැඩිද? කොහොමද අපි ඒක තීරණය කරන්නේ? අපි දැම්මොත් එහෙම මොකක් හරි මෙන්න මේ වගේ අඩුයි. භූමි තෙල් ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒතර ජලයේ ඝනත්වයට වඩා අඩුයි භූමි තෙල් ඝනත්වය. ඒ කියන්නේ අපි මෙන්න මේ වස්තුව ගැන කතා කරේ. මෙන්න මේ වස්තුවේ ඝනත්වය, මෙන්න මේ වස්තුවේ ඝනත්වය, මෙන්න මේ වස්තුවේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි. ජලයේ ඝනත්වයට සමානයි. කියන අනිවාර්යෙන් භූමි තෙල් වල ඝනත්වයට වඩා මේ වස්තුවේ ඝනත්වය වැඩි. එතකොට මේක ගිහිල්ලා පතුලේ තැම්පත් වෙනවා. පතුලේ තැම්පත් වෙනවා. මෙන්න මේ උත්තරේ තමයි ගන්න වෙන්නේ. ඊට එහෙමත් නැත්නම් ඔයාලට මේකෙදි නිකම්ම හිතන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ද්‍රවයක අපි කියමු ජලයේ පාවෙනවා නම් වස්තුවක්. මේ විදිහට ජලයේ ගිලිලා පාවෙනවා නම් ඒ වස්තුව අරන් ගිහලා ලාම්පු තෙල් වල දාපුවම අනිවාර්යෙන් භූමි තෙල් වල දාපුවම ඒක අනිවාර්යෙන් පතුලටම ගිලෙන්න. මොකද ඒකේ ඝනත්වය අඩුයිනේ භූමි තෙල් වල. අන්න එහෙම හිතන්නත් පුළුවන්. හරි? එතකොට මේකට උත්තරේ එන්නේ 4 වෙනි. ඊළඟට විශාල ජල බේසමක කිමිදෙන මිනිහෙක්. මේක එච්චරම හොඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේකේ උත්තරවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු මොකද්ද උත්තර මොනවද වැරදිලා තියෙන්නේ. විශාල ජල බේසමක කිමිදෙන මිනිසෙක්. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ. කිමිදෙන මිනිසෙක්. ඒතර කිමිදෙනවා කියලා කියනවායි මෙන්න මේ වගේ අපි හිතමුකෝ මේක තමයි ජල බේසම. මේ තියෙන ජල බේසම, මේ තියෙන වතුර. කිමිදෙනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිහෙක් වතුර ඇතුළට ගියපුවාම හැම වෙලාවෙම කියන්නේ වතුරේ අපිට ඕන නම් පාවි ඉන්න කොටසක් උඩ මෙහෙම පිහිටන. ඒ කියන්නේ අපේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒක තමයි කොහොම පිහිටන්නේ. ඒකට කිමිදෙනවා කියලා කියන්නේ මෙයා වතුර ඇතුළට ගමන් කරනවා. බලයක් යොදලා කකුල් අතපය වලින් මෙයා ඇතුළට ගමන් කරනවා. මෙහෙම වතුර ඇතුළට ගමන් කරනවා. මේ විදිහට වතුර ඇතුළට ගමන් කරනවා කියලා කියන්නේ මෙයා මත ඇති කරන උඩුකුරු තෙරපුමක්. මෙයා මත උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. මෙයාගේ බර කියන එකත් පහළට ක්‍රියා කරනවා. ඒතර උඩුකුරු තෙරපුම ඉහළට ඇති කරනවා, බර කියන එක පහළට ඇති කරනවා. එතකොට මෙයා අර මෙන්න මේ කොටස ශරීරයේ භාගයක් තමයි කලින් ගිල්ලා තිබුණේ මෙන්න මේ යට කොටස. ඒ වුණාට මෙන්න මේ උඩ කොටසත් එක්කම වතුර ඇතුලේ ගිල්ලනකොට මෙයාගෙන් අර විස්ථාපනය කරපු තල්ල පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි වෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. ඒතර ඊට සමාන උත්තරයක් මේකේ නැහැ. මේකේ ඊට සමාන උත්තරයක් නැහැ. මේක ටිකක් අර පොඩ්ඩක් පැටලිසාගත ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක කතා නොකර ඉමු. මොකද දන්නවද මේකේ මෙන්න මේක බලන්න නිසා විස්ථාපිත ජල පරිමාව. නිසා විස්ථාපිත ජල පරිමාව මිනිසාගේ පරිමාණයට සමානයි. ඒක හරි. මොකද මිනිසා සම්පූර්ණයෙන් ගිලෙනවානේ. මනුස්සයා සම්පූර්ණයෙන් ගිලෙනකොට ඒ පරිමාවට සමානයි විස්ථාපනය කරන ජල පරිමාව. හරි? ඊට පස්සේ විස්ථාපනය කරන ජලයේ බර විස්ථාපනය කරන ජලයේ බර පේපරේ ඉක්මනට ඉවර කරලා සුදාරක පාඩමට යන්න ඕනේ. හරිද? පාඩමට යන්න බලමු මේ ඉක්මනට ඉවර කරලා. ඊට පස්සේ මේක මිනිසාගේ බරට සමානයි කිව්වොත් මිනිසාගේ බරට සමාන වෙන්නේ නැහැ. මොකද මිනිසාගේ බරට සමානයි මෙහෙම හිටියේ. සාමාන්‍ය වතුරක ගිල්ලුනොත් මිනිහෙක් වතුරේ ගිල්ලුනොත් එහෙම මනුස්සයා පාවෙන්න ඕනේ මෙහෙම. මෙන්න මෙහෙම පාවි ඉන්න ඕනේ.
අන්න ඒ වගේ අවස්ථාවකදී නම් විස්ථාපිත තරලයේ බර කියන්නේ උඩුකුරු තෙරපුම මිනිසාගේ බරට සමාන වෙනවා. ඒකට මෙයා අමාරුවෙන් කොහොම හරි වතුර ඇතුළට කිමිදෙන නිසා වතුර ඇතුළට යන නිසා අර විස්ථාපිත තරල පරිමාණය බර වැඩි වෙනවා මිනිසාගේ බරට වැඩි. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. හරිද? මෙයාගේ ප්‍රශ්න ගැන ඉතින් හිතන්න එපා. මේක සාමාන්‍යයෙන් ටිකක් උසස් වලට වගේ එන ප්‍රශ්නයක්. ඒක නිසා මේකේ මේ වගේ ප්‍රශ්නයක් ගැන ඉතින් හිතන්න එපා. අනිකේ තමයි ඔයාලගේ මේ අර අලුතෙන් දීලා තියෙනවා අර මොකද්ද මේ ෂෙයා කරලා තියෙනවා මේ මොකද්ද අර දවස් 100න් කරන්න ඕනේ වැඩපිළිවෙල කියලා. ඒකේ වුණාට අර මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඇවිල්ලා කවුද මේ අධ්‍යාපන ලේකම්වරයා කිව්වේ නම් ඒක එහෙම එකක් නෑ කියලා. පොඩ්ඩක් මම ඒක මේ විදිහට හදලා තියෙන්නේ ඔයාලට පොඩ්ඩක් මේ කොහොමද පාඩම් කරන්න ඕනේ මොනවද කියලා. ඒනට මේ ඒක මම අදට ඔයාලට මම කියන්නේ නෑ ඒක. මොකද මේ මට එච්චර ෂුවර් නෑ මේ සිලබස්. හරිද? මම ඒකට ඔක්කොම හදලා තියෙන්නේ මෙව පාඩම් කරන්න එපා මෙව පාඩම් කරන්න ඕනේ එහෙම කියලා වෙන් කරලා හදලා තියෙන්නේ. මම ඔයාලට චුට්ටක් එක ෂුවර් කරගෙන කියන්නම්. එතකන් ඔයාලා මේ සිලබස් එකෙන් අඩු වුණා මොනවත් අඩු වුණා කියලා හිතන්න එපාද? හරි? මමත් හිතන් හිටියේ එහෙමයි. ඒ වුණාට අර අධ්‍යාපන ලේකම්තුමා කියපු එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඉන්න. හරි? ඒතර මේ ප්‍රශ්නේ ගැන එච්චර හිතන්න එපා. මේ ප්‍රශ්නේ ගැන එච්චර හිතන්න එපා. ඔයාගේ වැරදි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මේ. හරි? මේකේ උත්තරයක් නෑ කිසිම අපිට ගන්න. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේකේ තියෙනවා y x නම් ද්‍රාවණ දෙකක් තුල y x නම් ද්‍රාවණ දෙකක් තුල පිහිටන ආකාරය. ඒ කියන්නේ ගිල්ලෝ විට කියන්නේ ද්‍රවමානය මෙන්න මේ ආකාර දෙකට නෙහිමනි කියලා තියෙන්නේ. නම් ද්‍රාවණ දෙක තුල ගිල්ලෝ එක සමාන ද්‍රවමාන දෙකක් පිහිටන ආකාරයේ රූපය දැක්වෙනවා. ද්‍රවමානයේ ගිලෙන උස සමාන කිරීමට xy ද්‍රව වලට සිදු කළ හැකි වෙනස කුමක්ද? ඒක හොඳ ප්‍රශ්න. හරි. එතකොට අපිට කරන්න ඕනේ මට කවුද සපුණ කියන්න බලන්න මේ දෙන්නගෙන් x සහ y කියන දෙන්නගෙන් ඝනත්වය වැඩි කාගේද කියලා. එතන ඝනත්වය වැඩි කාගේද? x ගේද y ගේද ඝනත්වය වැඩි? y. ඔව් y ගේ ඝනත්වය වැඩි. බොහොම හොඳයි. y ගේ ඝනත්වය වැඩි. ඒකට හේතුව y වල ද්‍රවමානය අඩුවෙන් ගිලෙන්නේ නේ. ගිලන ප්‍රමාණය අඩුයි. ඒතර අපි කරන්න ඕනේ මේකෙදි මේ ද්‍රවමාන දෙක ගිලන එක සමාන කරන්න නම් මේ ගිලන ප්‍රමාණය සමාන කරන්න නම් මේ දෙන්නගේ ඝනත්ව දෙක සමාන කරන්න ඕනේ කොහොමද? අපිට ද්‍රවමානයේ වෙනසක් කරන්න බෑ නේ. ද්‍රවමානයේ එකම ද්‍රවමානය ගන්න ඕනේ. ඒතර ඝනත්ව දෙක සමාන කරන්න ඕනේ. ඒතර අපි එක්ක y වල ඝනත්වය අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් x වල ඝනත්වය වැඩි කරන්න. නේ. ඒතර අපිට y වල ඝනත්වය අඩු කරන්න බෑ. අපිට එහෙම කරන්න බෑ. එතකොට y වල ඝනත්වය අඩු කරන්න බෑ. x වල ඝනත්වය වැඩි කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකින්. අපිට ලුණු දාන්න පුළුවන් මේක. ලුණු කැට් ටිකක් දාලා මිශ්‍ර කරලා දිය කරොත් එහෙම අපිට පුළුවන් x වල ඝනත්වය වැඩි කරගන්න. බලමු අපි එහෙම එකක් තියනවාද කියලා. එතකොට y ද්‍රාවණයේ ලුණු කුඩු එකතු කිරීම මගින් අපිට පුළුවන් මේකේ y වල ඝනත්වය වැඩි කරගන්න. sorry මේක වැරදි. x වල ඝනත්වය තමයි වැඩි කරගන්න. x වල ඝනත්වය වැඩි කරන්න ඕනේ. ඒතර x වල ඝනත්වය වැඩි කරන්න නම් අනිවාර්යෙන් x වලට තමයි ලුණු කුඩු දාන්න. ඊට පස්සේ y වල ඝනත්වය අඩු කරත් පුළුවන් අපිට. y වල ඝනත්වය අඩු කරන ක්‍රමයක් මේක කියලා තියෙනවා. මෙන්න මේක බලන්න මධ්‍යසාර. මධ්‍යසාර කියලා කියන්නේ ජලයට වඩා ඝනත්වය අඩු එක්කෙනෙක්. ජලයට වඩා ඝනත්වය අඩු එක්කෙනෙක්. එතකොට මේ මධ්‍යසාර දැම්මහම ජලයේ ඝනත්වය අඩු වෙනවා. ජලයේ ඝනත්වය අඩු වෙනවා. අන්න ඒක නිසා මෙන්න මේ උත්තරෙත් අපිට ගන්න පුළුවන්. B සහ D මේ දෙක තමයි උත්තර වෙන්නේ. මේක තමයි උත්තර. එතකොට මේකෙදි අපි හැම වෙලාවෙම දැන් ද්‍රවමාන ගණන් හරි උඩුකුරු තෙරපුම ගණන් හරි ඒවා ආවොත් එහෙම මේක මේ අනිවාර්යෙන් ඔයාලා මේ ඝනත්වයේ සම්බන්ධව ඔයාලා පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද මේ වැඩිපුර ගිලෙන්නේ අඩු ඝනත්වයක් තියෙන එකේ. හරි? වැඩි අඩුවෙන් ගිලෙන්නේ වැඩි ඝනත්වයක් තියෙන එකේ. එතකොට අපි ඝනත්ව දෙක සමාන කරන්න නම් ඒ දෙකට අවශ්‍ය ද්‍රව්‍ය දාන්න පුළුවන් වෙන්න ඕනේ. එකට ලුණු කුඩු දානවා අනිත් එකට මධ්‍යසාර දානවා. ඊළඟ බලන්න. පහත රූප සටහන යොදා ගනිමින් ලෝහ කුට්ටිය ද්‍රවය තුල ගිල්ලුව විට නිව්ටන් තරාදියේ පාඨාංකය ගණනය කරන්න.
එතකොට සුදාරක මේකට කීයද මොකද්ද උත්තරේ ගත්තේ? මොකද මේකට උත්තරේ අරන් දෙන්නේ? හරි. එතකොට මේකේ මට කියන්නකො එහෙනම් මේ කවුද නිසල් කියන්න බලන්න. නිසල කියන්න බලන්න. මේකේ මේ ලෝහ කුට්ටියක් නෙමෙයි තියෙන ලෝහ කුට්ටියේ බර කීය? සත්‍ය බර කීය? ලෝහ කුට්ටියේ සත්‍ය බර කීය? සපුණ ධනුෂ්කි කියන්න බලන්න කවුරුන්? නිව්ටන් 7යිද? සත්‍ය බර නිව්ටන් 9යිද සර්? 9යි නිව්ටන්. බොහොම හොඳයි. නිව්ටන් 9යි. ඒ කියන්නේ ඒකට ලොකු දෙයක් බලන්න දෙයක් නැහැ. මේක සාමාන්‍ය නිව්ටන් තරාදියක එල්ලපුවාම ඒකේ පෙන්වන්නේ සත්‍ය බර තමයි නිව්ටන් 9. නේ? ඒක ලොකුවට ඔයාගේ ප්‍රශ්න ලොකුවට හිතන්න බෑ. ඒතර මෙයාගේ සත්‍ය බර නිව්ටන් 9. ඊට පස්සේ මේක වතුරේ ගිල්ලනවලු. වතුරේ ගිල්ලුවම් පස්සේ එනවලු පාඨාංකය වෙනස් වෙනවලු. වෙනස් වෙන ගාන තමයි අපි අහන්නේ. වෙනස් වෙන ගාන තමයි අපි අපෙන් අහන්නේ. එතකොට මේකෙදි විස්ථාපනය කරලා තියෙන තරල පරිමාවේ බර විස්ථාපනය කරලා තියෙන තරලයේ ස්කන්ධය මේකේ දීලා තියෙනවා බර දීලා තියෙනවා නිව්ටන් 2යි. නිව්ටන් 2යි. එතකොට මේකට උඩුකුරු තෙරපුමක් ඇති කරනවා. මේකට උඩුකුරු තෙරපුමක් ඇති කරනවා නිව්ටන් 2. නිව්ටන් 2ක උඩුකුරු තෙරපුමක් මේකට ඇති කරනවා. ඒක මම ගත්තේ මේකේ විස්ථාපිත තරල පරිමාවේ බර මගින්. විස්ථාපිත තරල පරිමාවේ බර මගින් මට පුළුවන් මේකේ උඩුකුරු තෙරපුම තීරණය කරන්න. උඩුකුරු තෙරපුම 2යි නිව්ටන්. එතකොට මේකෙන් බර කියන එක පහළට ක්‍රියා කරනවා. ඒක 9යි නිව්ටන්. උඩුකුරු තෙරපුම ඉහළට ක්‍රියා කරනවා. ඒක 2යි නිව්ටන්. ඒක නිව්ටන් 2යි. එතකොට අපිට පුළුවන් මේකේ පාඨාංක x කියන පාඨාංකය හොයන්න අන්නේ දෙකේ වෙනස. උත්තරේ එනවා 7යි. හරි. ඉෂාන්ත වැඩි තේරුණාද? ඔව් සර්. හරි. හරි ඊළඟට යමු. ඊට පස්සේ 9යි ඝන මීටර ප්‍රදේශයක් මේක මෙතන වරද්දලා තියෙනවා. මේක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ප්‍රදේශයක්ම ඉන්න බෑනේ ඝන මීටර වලින් පරිමාව වෙන්න. මේක එන්න ඕනේ වර්ග මීටර කිය. 8යි වර්ග මීටර ප්‍රදේශයක ඇති පස් තට්ටුවක් මගින් පොළොවට පැස්කල් 160ක පීඩනයක් ඇති කරනවලු. පස් තට්ටුව මගින් යොදන බලය කොපමණද? බලය කීයද කියලා තමයි අහන්නේ. ඉතින් අපි මේකට ගන්න සමීකරණය මොකක්ද? ඉෂාන්ත P සමානයි ඒ වර්ගඵලයක් දීලා තියෙන්නේ. A තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ F. මොකද්ද සමීකරණය අපි ගන්න? P සමානයි පීඩනය වන සමීකරණය F බෙදීමේ F බෙදීම A. F බෙදීම A කියන සමීකරණයෙන් තමයි මේක ගන්න ඕනේ. එතන මේකෙදි මේ සමීකරණයෙන් අපිට පීඩනය හොයා ගන්න පුළුවන්. හැබැයි අපෙන් අහලා තියෙන යොදන බලය. ඒ කියන්නේ F තමයි අහලා තියෙන්නේ. මෙන්න මේක අහලා තියෙන්නේ. එතකොට F එක පැත්තක තනි කර ගන්න ඕනේ. එතකොට F සමානයි PA කියලා අපිට සමීකරණයක් එනවා. PA. PA කියලා සමීකරණයක් එනවා. එතකොට PA වලින් අපිට හොයා ගන්න පුළුවන් මේකේ පීඩන. එතකොට 160යි පැස්කල් ගුණ කිරීම 8යි වර්ග මීටර. මොන විදිහට හොයන්න පුළුවන්. එතකොට මේකේ උත්තරේ එනවා 8 වරක් 160 මේකේ මේකනේ. හරි.
ඊට පස්සේ පීඩනය වයින් අන්තර්ජාතික ඒකකය වෙන්නේ මෙතන මේ වර්ග මීටර නිව්ටන් කියන එක තමයි උත්තරය. පැස්කල් කියන එක අන්තර්ජාතික ඒකකයක් තමයි. ඒ වුණාට මේක අපි SI ඒකකය කියන්නේ අන්තර්ජාතිකව පිළිගත් ඒකකය කියලා ගන්න මෙන්න මේ. හරි වර්ග මීටරයට නිව්ටන්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මේකේ තියෙනවා මේ ඊළඟට තියෙන ප්‍රශ්න ලේසියයි. ඊට පස්සේ ABC යනු ජලය පිර වූ බඳුන් තුනක්ලු. XYZ යනු එම භාජන පතුලේ පිහිටි ලක්ෂ තුනක්. මේ පතුලේ පිහිටි ලක්ෂ තුනක් තමයි XYZ කියලා කියන්නේ. එක් එක් ලක්ෂය මත යොදන පීඩනයේ අවරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට. ඒක වැඩිම පීඩනය මොකක්ද මොකේද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ ඉස්සෙල්ලා. මේකේ වැඩිම පීඩනය තියෙන්නේ මොකේද කවිෂා? 15 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් 12 සෙන්ටිමීටර්. වැඩිම පීඩනය තියෙන කාගේද? මොන ලක්ෂයේද? එක්සල්. ඒ හේතුව ද්‍රවයක පීඩනය වනිද්දී අපි ද්‍රවයක පීඩනය ගැන කතා කරනකොට අපි උස පමණයි ගන්න. වෙන කිසිම දෙයක් අපි අදාළ නැහැ. උස වැඩි නම් පීඩනය වැඩි, උස අඩුයි නම් පීඩනය අඩුයි. ඒතර මේකේ අනිවාර්යෙන් වැඩිම පීඩනය තියෙන එක්සල්. ඒතර x තමයි ඉස්සෙල්ලම එන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට පීඩනය අඩු වෙන්නේ මෙන්න මෙයා 12 සෙන්ටිමීටර්. ඊට පස්සේ 5 සෙන්ටිමීටර්. එතකොට x z y කියලා තමයි එන්නේ. x z y. මෙන්න මේක උත්තර. ඊළඟට ද්‍රව පීඩනය පිළිබඳ නිවැරදි ලක්ෂණයක් නොවන්නේ. ද්‍රව පීඩනය පිළිබඳ නිවැරදි ලක්ෂණයක් නොවන්නේ. ඒතකොට ද්‍රව පීඩනය ගැන කතා කරනකොට අය ලක්ෂණ හතරක් ගැන කතා කරා. අන්නේ ලක්ෂණ හතර මතක් වෙන්න ඕන. ද්‍රව මගින් ඕනෑම දිශාවකට පීඩනයක් ඇති කරයි ඒක හරි. ද්‍රව පීඩනය ද්‍රව කන්දේ උසස් සමග අඩු වේ. උසස් සමග අඩු වේ. ඒතර මේක අපිට කියලා නෑ උස වැඩි වෙනවත් සමග අඩු වෙනවද උස අඩු වෙනවත් සමග අඩු වෙනවද කියලා. ඒක පොඩ්ඩක් තියමු. ඊළඟ ද්‍රව පීඩනය අඩංගු භාජනයේ හැඩය අනුව වෙනස් නොවේ. ද්‍රව පීඩනය අඩංගු හැඩය අනුව වෙනස් නොවේ. ඒක හරි. මොන හැඩයේ තිබුණත් මේ ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් ඒක අපි දැක්කා. නේ? මේ ප්‍රශ්නෙදිත් ඕක දැක්කා. මේ අපි භාජනයේ හැඩය කියන එක ගණන් ගත්තේවත් නැහැ. අපි ගණන් ගත්තේ අර උස කියන එක පමණයි. ඒක නිසා ඒක වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට ද්‍රව පීඩනය අඩංගු භාජනයේ හැඩය අනුව වෙනස් නොවේ. ඒක හරි. ඊට පස්සේ මේක පොඩ්ඩක් වැරදිලා. ද්‍රව පීඩනයේ ද්‍රව කන්දේ උස සමග අඩු වේ. එක පස්සේ කතා කරමු කිව්වා ද්‍රව පීඩනයේ අඩංගු භාජනයේ හැඩය අනුව වෙනස් නොවේ. ඒතර මේක අඩංගු භාජනයේ හැඩය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒක හරි. මේකත් හරි. ඊට පස්සේ වැවක පතුල මත වැව් ජලය මගින් ඇති කරන පීඩනය වැඩි වේ. මේ උත්තර දෙකේම පොඩි ප්‍රශ්න තියෙනවා. මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ කියලා දෙන බලන්න වැවක පතුල මත වැව් ජලය මගින් ඇති කරන පීඩනය වැඩි වේ. පීඩනය වැඩි වේ කියපුවම කොහෙට වඩා වැඩි වෙනවද කියලා අපිට කියලා නේ. ඒතර අනිවාර්යෙන් ඉතින් වෙන ඕනම තැනකට වැඩිය වැවක පතුල මත වැව් ජලය මගින් ඇති කරන පීඩනය වැඩි. මොකද පතුලේනේ උපරිම පීඩනයක් තියෙන්නේ. ඒක නිසා අපිට මේකත් හරි කියලා ගන්න පුළුවන්. ඒතර මේක තමයි එකම උත්තරේ වැරදි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට තුන්වෙනි උත්තරේ තමයි දෙවෙනි උත්තරේ තමයි හරි. ඊළඟ එක 9 වෙනි ප්‍රශ්නේ ද්‍රව පීඩන සම්ප්‍රේෂණය සඳහා යොදා ගන්නා කුළුණක් රූපයේ දැක්කේ A පිස්ටනයේ වර්ගඵලය 0.1 වර්ග මීටර B පිස්ටනයේ වර්ගඵලය 0.04 වර්ග මීටර. B මත ඇති වස්තුවක් එසවීම සඳහා O මත යෙදිය යුතු අවම බලය. එතකොට මේකට මාර පොඩි සමීකරණයක් ඔයාලට කියලා දුන්නා. එතකොට මෙන්න මෙතෙන්දී අපිට යොදන්න ඕනේ බලය F කියලා ගත්තොත් එහෙම. හරි. එතකොට මෙතෙන්දී වර්ගඵලය A කියලා ගත්තොත් එහෙම මේක F1 A1 කියලා ගන්නවා මම. ඊට පස්සේ මෙන්න මේකේ බර F2 කියලා ගත්තොත් ඊට පස්සේ මේකේ වර්ගඵලය A2 කියලා ගත්තොත් මෙන්න මේවා සම්බන්ධයෙන් සමීකරණයක් ඔයාලට මම කිව්වා. F1 බෙදීම මෙතන එන්න ඕනේ A1
A1 සමාන වෙනවා F2 බෙදීම A2 ඔන්න ඔය සමීකරණ. ඊට මේකේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකේ දීලා නැහැ. මෙන්න මේකේ බර අපිට හොයාගන්න විදිහක් නැහැ. දීලා නැහැනේ. ඒක නිසා මේක හොයන්න බෑ. ඒකේ බර තිබුණොත් එහෙම අපිට මේ සමීකරණයට ආදේශ කරලා මෙන්න මෙතනට එන්න ඕනේ බලය හොයන්න පුළුවන්. ඒතර මේකේ නිව්ටන් 20ක් වගේ දීලා තිබුණොත් මේකේ නිව්ටන් 20ක් වගේ දීලා තිබුණොත් එහෙම මේකේ බර මේකේ නිව්ටන් 20යි නම් අපිට මෙතෙන්ට නිව්ටන් 20 ආදේශ කරලා F1 කියන එක හොයාගන්න පුළුවන්. අපි යොදන්න ඕනේ බලය කීයද කියන එක හොයාගන්න පුළුවන්. මොකද මේ වර්ගඵල දෙකක් දීලා තියෙනවා. මේ වර්ගඵලයන් දෙකක් දීලා තියෙනවා. මෙන්න මේක තමයි දීලා නැහැ. ඒක දීලා තිබුණා නම් අපිට හොයාගන්න පුළුවන් මේ සමීකරණයට දාන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ වැරදි. ඊළඟට යමු බලන්න. ඊළඟට තියෙන්නේ XY Z යන විවිධ ද්‍රව්‍ය වලින් සෑදූ බෝල තුනක. රූප සරහන අනුව කුමන බෝලය මත යෙදෙන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට සමාන වේ. එතන මේකෙදි බලන්න ඕනේ ඔයාලා මේකේ මේ පතුලෙම ගිලෙනවා නම් පතුලෙටම ගිලෙනවා නම් මෙන්න මේකේ බර කියන එක W කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි කියන එක තමයි එකෙන් කියන්නේ. බර කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි. එතන මෙන්න මේ අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුම බරට සමානයි. අන්නේ මතක තියාගන්න. වස්තුවක් ගිහිල්ලා පතුලෙම තැම්පත් වෙනවා නම් උඩුකුරු තෙරපුමට වඩා බර කියන එක වැඩි. ඒකයි පතුලෙම තැම්පත් වෙන්නේ. වස්තුවක් පාවෙනවා නම් ජලයේ හරි යම් කිසි ද්‍රවයක උඩුකුරු තෙරපුම කියන එක වස්තුවේ බරට සමානයි කියන එක තමයි කියන්නේ. ඒතර මේ x සහ y කියන අවස්ථා දෙකේදීම උඩුකුරු තෙරපුම සමානයි කියන එක තමයි කියන්නේ. ඒතර උත්තරේ වෙන්නේ 4 වෙනි. තුන නේද? තුන sorry තුන අනේ අවදානගෙන ඉන්න. බොහොම හොඳයි. හරි ඊළඟ බලන්න වියෝගත රචනාවල මේක ටිකක් හොඳ ප්‍රශ්නයක්. මේක හොඳ ප්‍රශ්නයක්. බලන්න මම මේක පොඩ්ඩක් ලං කරන්නම් ඔයාලට පේන්න. මේක බලන්න මේකේ රසදිය වායු පීඩන මානයක් යොදාගෙන තියෙන මේ පීඩනේ වායු ගෝලීය පීඩනේ මයින එකක් තමයි මේ ආදර්ශනීය කරලා තියෙන්නේ පෙන්නලා තියෙන්නේ. ඒතර මේකේ රසදිය වායු පීඩන මානයක් තමයි මේ තියෙන්නේ. ඒතර මේකේ මුලින්ම දීලා තියෙනවා ඔයාලට රසදියේ ඝනත්වය. රසදියේ ඝනත්වය දීලා තියෙනවා. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය දීලා තියෙනවා. අපි බලමු මොනවද අහලා තියෙන ප්‍රශ්න කි. ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ මෙන්න මේ x වල පීඩනය. මෙන්න මෙතන පීඩනය අහලා තියෙනවා. ඔකේ දෙන්නෙක් විතර හරියට කරලා තියෙනවා. මෙතන පීඩනය ඒක පීඩනය කීයද කියලා සමහරව දාලා තිබුණා. හැබැයි ඒකට හේතුව දාලා තිබුණේ නැහැ සමහරව. ඒක දාලා තිබුණා මම හිතන්නේ එක්කෙනෙක් විතර කොහොමද. බලන්න මෙතන පීඩනය මෙතන තියෙන්නේ මොකද්ද කියලා කියනවා. කවුද සපුණ කියන්න බලන්න මෙතන මොකද්ද තියෙන්නේ? x වල මොනවද තියෙන්නේ? වාතය. වාතය තියෙනවා. මේ රසදිය වායු පීඩන මානය හදන හැටි පොඩ්ඩක් මතක් කරගත්තා නම් ඕක ටක් ගාලා තේරෙනවා. මේක හදන්නේ රසදිය වලින් පුරවනවා. මේ නලය සම්පූර්ණයෙන් රසදිය වලින් පුරවනවා. පුරවලා තමයි අනිත් පැත්ත හරවන්නේ. අනිත් පැත්ත හරවුවම මේක ඇතුලේ වාතය රැඳෙන්න විදිහක් නැහැ. මේක ඇතුලේ මොකුත් නැහැ. මොකුත් නැති තැනකට මොකක් කියලාද කියන්නේ? හිස්වකාශය. හිස් අවකාශයට කියන නමක් තියෙනවා මම කිව්වා. මොකද්ද? රික්තකය. ඔව් රික්තකය. ඒතර මේක ඇතුලේ තියෙන රික්තකයක්. ඒතර රික්තකයක් කියලා කියන්නේ රික්තකය ඇතුලේ පීඩනයක් තියෙන විදිහක් නැහැ. පීඩනයේ බිඳුව. පැස්කල් බිඳුව. ඒතර මෙතන පීඩනය කීයද කියලා අහුවාම ඒක කියන්න ඕනේ පැස්කල් බිඳුවයි කියන එක තමයි. ඊට පස්සේ මේක පිළිතුර ලබාගත්තු විදිය පැහැදිලි කරන්න කියපුවාම කියන්න ඕනේ එතන වාතය නැති නිසා එහි රික්තකයක් ඇති නිසා ඒක ලියා ගන්න. එහි රික්තකයක් ඇති නිසා පීඩනය ශූන්‍ය වෙයි. එහි රික්තකයක් ඇති නිසා පීඩනය ශූන්‍ය වෙයි. එහෙම ගන්න. හරි ඒක ලියා ගන්න. එහි රික්තකයක් ඇති නිසා පීඩනය ශූන්‍ය වෙයි. ඊළඟට
පීඩනමානයේ නිර්මාණයේදී රසදිය භාවිතා කිරීමේ වාසියක් සඳහන් කරා. ඒතර රසදිය භාවිතා කිරීමේ වාසිය තමයි රසදිය වල ඝනත්වය වැඩි නිසා. වැඩි ඝනත්වයක් තියෙන නිසා අපිට මේකේ පුළුවන් මේ අර අඩු ද්‍රව උසකින් අඩු උසකින් අර නලය උස අඩු කරගන්න පුළුවන්. අර නැත්නම් අපි ජලය වගේ පාවිච්චි කරනවා නම් උස ගොඩක් උස නලයක් භාවිතා කරන්න වෙනවා. හරි ඊළඟ ප්‍රයෝජනය තමයි රසදිය භාවිතා කරනකොට රසදිය මේ වල ගතියක් තියෙනවා ඒක කිසිම දෙයක ගෑවෙන්නේ නැහැ නේද? ඒතර උඩට ගියාම නැත්නම් ජලය වගේ භාවිතා කරොත් සමහරවිට ඉහළට ගිහිල්ලා පහළට එනකොට ඒ බිත්තියේ ගෑවෙන්න පුළුවන් ජලය. රසදිය එහෙම ගෑවෙන්නේ නැහැ. හරි? එතන මේකේ අපි උත්තරේ විදියට ගන්න ඝනත්වය කියන. ඝනත්වය තමයි ප්‍රධානම දේ. ඒක ලියන්න මෙහෙම ඝනත්වය වැඩි නිසා ඝනත්වය වැඩි නිසා වීදුරු නලයේ උස අඩු කරගත හැකියි. වීදුරු නලයේ උස අඩු කරගත හැකියි. මේ මම එක පොඩි මේව එකක් ගත්තා මේ තාම ඒකෙන් ලියන්න ටිකක් උරු මදි. දැන් ටිකක් එකෙන් ලියන්න පුළුවන් හැබැයි අර මවුස් එකෙන් ලියනවා වගේ නෙමෙයි. බලන්න එතකොට ඒකේ ඝනත්වය වැඩි එක තමයි ඒකේ ප්‍රයෝජනෙ වෙන්නේ. බලන්න ඊට පස්සේ පහත් කියන මොකද? මොකද? ඒකයි කියන මොකද? ලියාගන්න මෙහෙම ඝනත්වය වැඩි නිසා වීදුරු නලයේ උස මේ කියන එකද මේක මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර. රසදිය භාවිතා කරන්න හේතුව. රසදිය භාවිතා කිරීමේ වාසිය මොකක්ද? හරි. ඒතර ඝනත්වය වැඩි නිසා මෙන්න මේ වීදුරු නලය. ඝනත්වය වැඩි නිසා වීදුරු නලයේ උස අඩු කරගත හැකියි. වීදුරු නලයේ උස අඩු කරගත හැකියි. හරි ඝනත්වය වැඩි නිසා වීදුරු නලයේ උස අඩු කරගත හැකියි. ඒතර ඕකට හේතුව ඝනත්වය වැඩි නිසා කොහොමද වීදුරු නලයේ උස අඩු වෙන්නේ? ඒතර මේකට අපි ජලය පාවිච්චි කරොත් මෙන්න මේ රසදිය වෙනුවට ජලය පාවිච්චි කරොත් එහෙම මේකේ මේ අපිට මීටර් ගාණක් උස නලයක් ගන්න වෙනවා. ඒක ටිකක් ප්‍රායෝගික නෑ. මොකද වීදුරු නෙමෙයි. වීදුරු නිසා ඒක එච්චර ප්‍රායෝගික නෑ. හොඳම වැඩේ තමයි මේකට රසදිය භාවිතා කරන්නේ. මොකද අඩු උසකින් අපිට වැඩේ කරගන්න පුළුවන්. මම වලට එදා අර රුධිර පීඩනයේ මයින් එකක් පෙන්නුවා. ඒකටත් ජලය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක තැනට අරන් යන්න බැරි වෙනවා. මොකද උස වැඩි වෙනවා. අර ජලය කියන එකේ ඝනත්වය අඩුයි. ඒක නිසා ගොඩක් උස වීදුරු නලයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. හරි? ඊළඟට මෙම් පීඩනමානයේ උන්නතාංශයේ ඉහළ ප්‍රදේශයේ රැගෙන ගිය විට කේශික නලයේ රසදිය කඳ නෑ ඉතිසලා තියෙනවා නේ. හරි. තව ටිකක් තියෙනවා. ඉහත දැක්වෙන අවස්ථාවේදී වායුගෝලීය පීඩනය කොහොමද? වායුගෝලීය පීඩනය අපිට මේකේ පැස්කල් වලින් දක්වන්න කියලා නැති නිසා ඕනනම් අපිට මෙහෙම දක්වන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේක අපිට කියන්න පුළුවන් මෙහෙම. සෙන්ටිමීටර් 70යිනේ. වායුගෝලීය පීඩනය අපිට මේක කෙලින්ම කියන්න පුළුවන් 70යි සෙන්ටිමීටර් රසදිය සෙන්ටිමීටර කියලා කියන්න පුළුවන් 70යි රසදිය සෙන්ටිමීටර කියලා මෙහෙම දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉතින් පැස්කල් වලින් හොයලා කියන්නත් පුළුවන් මේක P සමානයි අර H rho g කියන සමීකරණය. මේ සමීකරණයට දාලා h වලට සෙන්ටිමීටර 70 මීටර කරපුවාම 0.7යි මීටර. ඊට රෝ වලට රසදිය වල ඝනත්වය 13600යි. ඊට ඒක ගුණ කරනවා g 10න් ගුණ කරනවා. එහෙම අපිට හදලා ගන්නත් පුළුවන්. ඒකට මේක එහෙම කියලා නෑ. අපිට කියන්න පුළුවන් ඕන නම් අර විදිහට රසදිය සෙන්ටිමීටර වලින් මේකේ ඝනත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. හරි වායුගෝලීය පීඩනය කියලා තමයි අහන්නේ. ඊළඟට අහනවා
C ලක්ෂයේදී පීඩනය පැස්කල් වලින් ගණනය කරනවා. අන්න එතෙන්දී අපි H rho g කියන සමීකරණ දානවා. මෙතන දාන්න ඕනේ P සමානයි H rho g කියන සමීකරණ. ඒතර H rho g කියන සමීකරණ දාපුවම මේකේ 0.7යි සෙන්ටිමීටර් මීටර් කියන එක එනවා. මීටර් ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ 13600න්. මොකද රස්දිය වල ඝනත්වය 13600යි. කිලෝග්‍රෑම් ඝන මීටරයට ඒක ගුණ කරන්න ඕනේ ගුරුත්වය ත්වරණය 10යි ms ඍණ 2. මේ ඩග්ගල මට හදලා කියන්නේ මේකේ උත්තරේ කීයද කියලා? 95200. 95200. පැස්කල් නේ. පැස්කල් වලින් එනවා. ඒතර මේ කිලෝ පැස්කල් වලින් උනත් තියන්න පුළුවන් 95.2යි කිලෝ පැස්කල් කියලා තියන්නත් පුළුවන්. හරි. ඊළඟට C ලක්ෂයේ පීඩනය ඊට පස්සේ මේකේ ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා. ඒක උනට ඉතින් මේකේ මේ බලමු අපි ඕක තමයි ඉතින් ප්‍රකාශනයේ විදිහට එන්නේ. C වල පීඩනය. C වල පීඩනයට අදාළ ප්‍රකාශනය. මෙන්න මෙතන පීඩනය අහන්න. මෙන්න මේ ලක්ෂයේ පීඩනය. මේකේ පීඩනයට අදාළ ප්‍රකාශය අහන්නේ තෙන්දී. ඒක නිසා P සමානයි H rho g කියන සමීකරණය දාන්න පුළුවන්. ඒ සමීකරණය ඇතුළට දාන්න පුළුවන්. එතන මේකේ නිකම්ම ප්‍රකාශනයක් අහන්නේ. ප්‍රකාශනයක් අහන්න නිසා P සමානයි H rho g කියලා ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට දෙන්න පුළුවන්. ඊළඟට C ලක්ෂණයේ පීඩනය පැස්කල් වලින් ගණනය කිරීමට දාලා ප්‍රකාශනය කියපුවාම ඒකට එන්න ඕනේ මෙතෙන්ට P සමානයි H rho g කියන එක. ඊට පස්සේ එම පීඩන මානයේ උන්නතාංශයේ ඉහළ ප්‍රදේශයකට රැගෙන ගියපුවාම එහි කේශික නලය තුල ඇති රස්දිය කඳේ මේ මෙතෙන්ට එන්න ඕනේ මේක. ඊට පස්සේ පීඩනමානයේ උන්නතාංශයේ ඉහළ ප්‍රදේශය කියන්නේ කන්දක් උඩට වගේ අරන් ගියපුවාම මොකද වෙන්නේ? කන්දක් උඩට අරන් ගියපුවාම පීඩනමානය මොකද වෙන්නේ? ඒතර මට කියන්නකො මෙතන පීඩනයේද වැඩි මෙතන පීඩනයේද කියලා කන්දක් උඩට අරන් ගියපුවාම මට ධනුෂ්කි කියන්න බලන්න මේ ලක්ෂය මම A කියලා හඳුන්වනවා මේක B කියලා හඳුන්වනවා. මොන ලක්ෂයේද පීඩනය වැඩි? කන්දක් උඩට ගියපුවාම කන්ද පහළ ඉන්නකොට. පීඩනය වැඩි කන්දක් උඩට ගියපුවාමද? නිසල මොකද කියන්නේ? කොහෙන්ද පීඩනය වැඩි? කන්ද උඩස. කන්ද උඩද පීඩනය වැඩි? ඔය කොච්චර මං කියලා දුන්නද? අර බෑග්ග්‍රවුන්ඩ් දාලා මේක උඩට යන්න යන්න පීඩනය අඩු වෙනවා, ඉහළින් තියෙන වායු කන්දේ උස අඩු වෙනවා කියලා කොච්චර මං කියලා දුන්නද? එතකොට මේකේ මේ පීඩනය කියන එක ඉහළට යන්න යන්න අඩු වෙනවා. ඉහළට යන්න යන්න පීඩනය අඩු වෙනවා. උන්නතාංශය කියන්නේ ඒකයි. උස වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා. උස කියන එක වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා. හරි? උස කියන එක වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා. එතකොට මේ B කියන ස්ථානයේදී පීඩනය අඩුයි. A කියන ස්ථානයේ පීඩනය වැඩි. අන්න ඒක අනුව මෙන්න මේ රස්දිය කන්දේ උස වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් පීඩනය වැඩි නම් මෙන්න මේ වායුගෝලීය පීඩනය මෙතෙන්ට ඇති කරන්නේ. වායුගෝලීය පීඩනය වැඩි වුණාම මේ රස්දිය කන්දේ උස වැඩි වෙනවා. B වගේ ස්ථානයකට ගියොත් උන්නතාංශයේ වැඩි ස්ථානයකට ගියොත් වායුගෝලීය පීඩනය අඩු වෙනවා. අඩු වෙන නිසා මේකේ උස එන්න අඩු වෙනවා. ඒතර මේකදී අපි කියන්න ඕනේ උන්නතාංශයේ ඉහළ ප්‍රදේශය. මෙන්න මේක තමයි තේරුම් ගන්න. උන්නතාංශය කියලා කියන්නේ උස. උස වැඩි ප්‍රදේශයකට ගියපුවාම කේශික නලය තුල තියෙන රස්දිය කන්දේ උස කෙසේ වෙනස් වේ. ඒතර මේකේ
පීඩනය අඩු වෙන නිසා උස අඩු වේ කියලා තමයි එන්නේ. අඩුයි. උස අඩුයි. ඊට පස්සේ ඒ ලක්ෂ්‍ය මත යෙදෙන පීඩනය පැස්කල් වලින් කොපමණද? ඒ ලක්ෂ්‍ය මත යෙදෙන පීඩනය පැස්කල් වලින් අපි අර වායුගෝලීය පීඩනය හෙව්වා වගේ අතර P සමානයි h rho g දාලා හොයන්න පුළුවන්. h rho g දාලා හොයන්න පුළුවන්. එතකොට මේකේ සෙන්ටිමීටර 70යි උස තියෙන්නේ. හරි සෙන්ටිමීටර 70යි උස තියෙන්නේ. අපිට එහෙම හොයන්න පුළුවන්. ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන C ලක්ෂයේ පීඩනය කියන එක. හරි C ලක්ෂයේ පීඩනය කියන එකට අපිට මෙතන ගණනය කිරීමක් එතන තිබුණේ නැහැ. මෙන්න මෙතන තමයි ගණනය කිරීම තියෙන්නේ. එතන තමයි ගණනය කිරීම තියෙන්නේ. දැන් රසදිය වෙනුවට ජලය යොදා ගනිමින් වායු පීඩන මානය නිර්මාණය කිරීමට කිරීම ආරක්ෂිතයි. ආරක්ෂිතයි තමයි. ඒක හොඳයි. ජලය භාවිතා කරලා වායු පීඩන මානය හදාගන්න එක ආරක්ෂිතයි. ඒ වුණාට ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකට අපිට එකඟ වෙන්න බෑ. ඒකට හේතුව තමයි මේ ජලය භාවිතා කරොත් අපිට උස නලයක් ගන්න වෙනවා. නලයේ උස ගොඩක් වැඩි කරන්න වෙනවා. ඒ නිසා ඒක එච්චර සාර්ථක නෑ. ඒකට විතර අපි කියන්න ඕනේ ඔබ එකඟ වෙනවද කියන අහපුවාම මේකෙදි එකඟ වෙන්නේ නැහැ කියන එක කියන්න ඕනේ. ඊට පස්සේ හේතුව මොකද්ද කියලා අහුවොත් එහෙම එතකොට අර අපිට උස නලයක් ගන්න වෙනවා. උස වැඩි නලයක් ගන්න වෙනවා. ඒක එච්චර ප්‍රායෝගික නැහැ කියන එක කියන්නේ. ඒතර ඕකේ මෙන්න මේකට ලියා ගන්න. මෙන්න මෙතෙන්ට ලියා ගන්න. එකඟ නොවේ කියන එක මෙතෙන්ට ලියා ගන්න. එවිට උසින් වැඩි වීදුරු නලයක් යොදාගත යුතුයි. එවිට උසින් වැඩි වීදුරු නලයක් යොදාගත යුතුයි. එවිට උසින් වැඩි වීදුරු නලයක් යොදාගත යුතුයි. ඊළාට අහනවා ඔබ ජලය යොදාගත්තේ නම් ජලය කඳේ උස කොපමණද? එතකොට මේකටත් අපි දාන්න ඕනේ P සමානයි h rho g කියන එකම තමයි. h rho g කියන එක තමයි දාන්න ඕනේ. හැබැයි ඉස්සෙල්ලා අපි රසදියට දැම්මේ ඔක. රසදියට තමයි ඉස්සෙල්ලා දැම්මේ. දැන් අපි දාන්නේ මේක ජලය. ඒතර අපි දන්නවා වායුගෝලීය පීඩනය දන්නවා. වායුගෝලීය පීඩනය අපි දන්නවා. ඉස්සෙල්ලා අපිට ඒකේ උත්තරයක් ආවා. ඒතර h කියන එක තමයි අපි දන්නේ නැත්තේ. ජල කඳේ උස තමයි අපි දන්නේ. ජලයේ ඝනත්වය දන්නවා අපි. ගුරුත්වය ත්වරණය දන්නවා. ඒක නිසා මේ ගාන හදන්න පුළුවන්. ඒතර මේක හදන්න මෙහෙම ගන්න මේකදී පීඩනය කියන එක අපිට පීඩනය කීයදාවේ කලින් කවුද සිතුම් කීයදාවේ 90 පැස්කල් කීයදාවේ 95200 95200. ඉතින් මේකෙදී එතන ඉදමත් එතකොට P සමානයි. දැන් මේකේ අපිට කියලා කියන්නේ මෙන්න මෙහෙම රසදිය වෙනකොට ජලය යොදා ගන්නවා. රසදිය වෙනකොට ජලය යොදා ගන්නවා කියලා තමයි කියන්නේ. පැහැදිලි මදින් දන්නේ නැහැ. මේ පැහැදිලි වදයක් කියන්නේ. ජලය යොදා ගන්නවා කියලා තමයි කියන්නේ. ජලය ගත්තාම මෙන්න මේ ජල කන්දේ උස තමයි අහන්නේ. මේක තමයි අහන්නේ. අපි h කියලා ගමු. h කියලා ගමු. ජලයේ ඝනත්වය අපි දන්නවා 1000යි. 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම් ඝන මීටරයට කිලෝග්‍රෑම්. එතකොට අපි දන්නේ h කියන එක අපි දන්නවා පීඩනය 95200. පැස්කල් 95200. ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන පීඩනයට මෙන්න මේ සමීකරණය දාන්න. P සමානයි h rho. ඉතින් අපි G දන්නවා, rho කියන එක දන්නවා, පීඩනය කියන එකක් දන්නවා. එතකොට අපිට h හොයා ගන්න ඕනේ. h එක පැත්තට තනි කරගත්තාම P බෙදීම rho G කියලා සමීකරණයෙන් අපිට මේක හදා ගන්න පුළුවන්. එතකොට සමාන වෙනවා පීඩනය 95200යි පැස්කල්. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ rho g වලින්. ඒ කියන්නේ 1000 ගුණ කිරීම 10යි. 1000 කියලා කියන්නේ ජලයේ ඝනත්වය, 10 කියලා කියන්නේ ගුරුත්වය. ඒකට උත්තරේ මට කියන්න බලන්න.
එච්චර උත්තරේ කීයද? සපුට කීය දෙන්නේ උත්තරේ එච්චර? නවසිය 52ද 952යි. හොඳට බලන්න. 9.52ද? ඔව් 9.52. ඇක්චුවල් එක 9.52. අපේ බැරි වෙන්න නම් බෑ මාත් එක මේ බිහිරු කරනවාද මන් දන්නේ නැහැ. මේක මේ 1000කුත් තියෙනවා 10කුත් තියෙනවා. ඊට 952 එන්නේ කොහොමද කියලා මේ ඒක මේ විහිළුවට අරගෙනද මන් දන්නේ නැහැ. එහෙමනම් වෙන්නේ කවුද? මේක මේ මාව විහිළුවට ගන්නවා කියන්නේ මේ පන්තියේ මේ තමන්ම තමයි විහිළුවක් එන්නේ අන්තිමට. ඒතර බලන්න මේ h වල උස මෙන්න මේකේ උස මීටර් 9.5යි. මීටර් 10කට ආසන්න ගානක් උස තියෙනවා. අන්න ඕක තමයි ඕකනේ කියන්නේ ප්‍රායෝගික නෑ කියලා මේක. ජලයේ ප්‍රායෝගික නෑ මෙතන. මොකද මීටර් 9ක් උස වීදුරු නලයක් තියෙන පීඩන මානයක් අපිට පාවිච්චි කරන්න බෑ. මීටර් 9ක් උසයි මේකේ වීදුරු නලය විතරක්. ඒ කියන්නේ ගොඩාක් උසයි. ගොඩාක් උසයි. ඒතර මේ රසදිය මේ ජලය භාවිතා කරලා වායු පීඩන මානය හැදුවොත් එහෙම මේක අපිට භාවිතා කරන්න බෑ. ඒතර අපිට පොඩ්ඩක් මතක් කරලා බලන්න රසදිය දාලා හදපු එකේ උස ඒකේ එච්චල උස තිබුණේ 72යි නේ. 72යි නේ සෙන්ටිමීටර 75. සෙන්ටිමීටර 75. ඒ කියන්නේ මේක හරිම ප්‍රායෝගිකයි. රසදිය භාවිතා කරන එක හරිම ප්‍රායෝගිකයි. මේකේ මීටර් 9ක් තියෙනකොට රසදිය වල සෙන්ටිමීටර 75. නේ? අන්න ඒකයි රසදිය භාවිතා කරන එක ප්‍රායෝගිකයි කියලා කියන්නේ. හරි. පේපර් එකට යමු. ඊළඟට ජල කඳේ උස ඊට පස්සේ මෙන්න මෙතන අහලා තියෙනවා මේකේ ජලය යොදාගත්තට ඇති වෙන ගැටලුව කුමක්ද? එතකොට අන්න දැන් කියන්න පුළුවන් ලස්සනට වලට මේකට එන්න ඕනේ කවුරුත් ඔකට උත්තර ලියලා තිබුණේ නැහැ. ඒක නිසා ලියා ගන්න මෙතෙන් එන්න ඕනේ ජලය භාවිතා කරපුවා වෙන ප්‍රායෝගික ගැටලුව කියන එකට ලියන්න ඕනේ මේ වීදුරු නලයේ උස ඉතා වැඩි කරගත යුතුයි. යන්න එක තමයි ප්‍රශ්නේ. වීදුරු නලයේ උස මීටර 6ක් කියලා කියන්නේ ගොඩක් උස වැඩි. ඒක නිසා වීදුරු නලයේ උස වැඩි වේ. අන්න ඒක තමයි ලියන්නේ. ඉස්සෙල්ලත් ඕක ආවා අපිට ප්‍රශ්නෙක නේ. වීදුරු නලයේ උස වැඩි වේ. ඊට පස්සේ වායු පීඩන මානය භාවිතා කරන අවස්ථාව නෑ වායු පීඩනයේ භාවිතා. මේක ගොඩාක් අය වරද්දාගෙන තිබුණා. ඇයි මේක වැරදිලා තියෙන්නේ? මේකට අපිට එකේ දේවල් 3-4ක් තිබුණානේ. එකක් තමයි සයිෆන ක්‍රමයෙන් ජලය ඉවත් කිරීම. ටැංකියක ජලය ඉවත් කිරීම. ඒක පළවෙනි එක. සයිෆන ක්‍රමය. සයිෆන ක්‍රමයට ජලය ඉවත් කරනවා ටැංකිය. අන්න ඒක වායු පීඩනයේ භාවිතා කරන අවස්ථාව. ඊළඟට තව මොකක්ද මේ වගේ අවස්ථා තිබුණේ? කවිෂා ඒ වගේ අපි අවස්ථා 4ක් විතර කතා කරන්නේ එතන. එකක් තමයි සයිෆන ක්‍රමයෙන් ජලය ඉවත් කිරීම. අනික අර චූස් එකේ රබර් චූස් එකේ ක්‍රියාකාරීත්වය. ඕනි සර්? බටයක් භාවිතයෙන් බීම පානය කිරීම. බීම පානය කිරීම බොහොම හොඳයි. ඊට පස්සේ තව මං හිතන්නේ එකක් කරා මොකක් කිව්ව මොකක් හරි. හරි ඔය තුන තිබුණා මේකේ දෙකයිනේ යන්නේ. ඒක නිසා සයිෆන ක්‍රමයෙන් ජලය ඉවත් කිරීම ටැංකියකින් බටයක් භාවිතා කරලා බීම පානය කිරීම රබර් චූස් එකේ ක්‍රියාකාරීත්වය. ඔන්න ඔය ටික ගන්න පුළුවන්. ඊළඟට මේක ඔක්කොම වරද්දාගෙන තිබුණා. ඊළඟ උඩුකුරු තෙරපීමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දැන් මේ සැරේ අර මන් දන්නේ ඒක දැන් මේ කවුද කියලා මේ ලේකම්තුමත් කියනවා නම් ඒක එහෙම එකක් නෑ කියලා කවුද දැම්මේ කියලා මන් දන්නේ නැහැ. අනික තමයි ප්‍රශ්නේ. කවුද ඒක දැම්මේ කියලාවත් දන්නේ නැහැ කවුද. ඒ කියන්නේ අර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවකෝ මට නම් ඒක හම්බුන්නේ නැහැ. ඒ අර අලුත් අර ඔයාලට දීලා තියෙන දින 100 සිලබස් එක කියන්නේ. ඒක මට හම්බුන්නේ නැහැ. ඒක නිසා ඒක ෂුවර් නෑ. මේක සම්පූර්ණයෙන් අයින් කරලා තියෙනවා. මෙන්න මේ උඩුකුරු තෙරපුම කියන කතන්දර. උඩුකුරු තෙරපුම සම්පූර්ණයෙන් අයින් කරලා තියෙනවා. ඒක නිසා
පොඩ්ඩක් ඒක බලන්න ඕනේ. මම ඒක බලලා කියන්නම්. හරි. එතන බලන්න පහත රූප සටහන් වල දැක්වෙන නිව්ටන් තරාදී එල්ලූ වස්තුන් මගින් විස්ථාපනය වන ජල පරිමාව සහ නිව්ටන් තරාදියේ පාඨාංකය. එතන මේකේ නිව්ටන් තරාදියේ පාඨාංකය එන්න අඩු වෙලා තියෙනවා. මෙතන නිව්ටන් තරාදියේ පාඨාංකය 25යි මෙතෙන්දී 10ක් වෙලා තියෙනවා. මෙතෙන්දී බිංදුවක් වෙලා තියෙනවා. එතන එකම වස්තුව තියෙන්නේ එල්ලූ වස්තුව. ඒ කියන්නේ එකම වස්තුව තමයි තියෙන්නේ. හරි. එතන C කියන අවස්ථාවේදී විස්ථාපනය කරපු තරල පරිමාවේ බර 50යි නිව්ටන්. හරි. එතන මෙන්න මේ ජලයේ බර විස්ථාපනය කරපු ජලයේ බර 50යි නිව්ටන්. එතන මට කියන්න බලන්න මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපම කීයද කියලා? මේ අවස්ථාවේදී ඇති කරන උඩුකුරු තෙරපම කීයද කියලා? ඉශාන්ත උඩුකුරු තෙරපම කීයක් වෙන්න ඇද මේ අවස්ථාවේ? විස්ථාපනය කරපු තරලයේ බර 50යි නිව්ටන්. 50යිම තමයි නේ 50යි නිව්ටන්ම තමයි. මොකද විස්ථාපනය කරපු තරලයේ බරට සමානයි මෙන්න මේ උඩුකුරු තෙරපම කියන්නේ. ඒ උඩුකුරු තෙරපම 50යි නිව්ටන්. එතන අපිට මේක 50යි නිව්ටන් නම් බර කීයද කියලා දැන් කියන්නත් පුළුවන්. එහෙම කියන්න හේතුවකුත් තියෙනවා. බර කීයද කියලා කියන්නත් පුළුවන්. බර කීයද මේකේ? සබුණ මම ඔයාලට ඊයක් දෙන්න ඉස්සෙල්ලා කියන්න බලන්න බර කීයද මේකේ කියලා. එනේ මේකෙන් තමයි හොයාගන්න වෙන්නේ. දුරතරාදී පාඨාංකය නිව්ටන් බිංදුවයි. එහෙනම් සබුණ කීයද බර මෙයයි? ඉහළට නිව්ටන් 50ක් තියෙනවා. නිව්ටන් තරාදී පාඨාංකයේ බිංදුවක් වෙන්න නම් පහළට කීයක් තියෙනවද? සබුණ ඉන්නවද? ඉන්නවද? කියන්න බලන්න මේ නිව්ටන් තරාදී පාඨාංකයේ බිංදුවක් වෙන්න නම් පහළට කීයක් තියෙනවද? පහළට බලය කීයක් තියෙනවද? ඒත් 50යි. ඔව් 50යි. ඒ උදේ පරක් වෙන්න දෙන්නේ නැතුව කියන්න ටක් ගන්න උත්තර. හරි? දන්න දේවල් නේ ඔය. එතන මේක 50යි නිව්ටන්. පහළට නිව්ටන් 50ක බලයක් දෙන. ඒ කියන්නේ බර කියන එක නිව්ටන් 50යි. දැන් අපි මේකේ කීපයක් දේවල් දැනගන්න. එකක් තමයි උඩුකුරු තෙරපුව නිව්ටන් 50යි කියන්නේ. බර නිව්ටන් 50යි කියන්නේ. ඒවා ටික අපි දැනගන්න. ඊට පස්සේ අපි යමු මේකේ තියෙන ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ වස්තුවේ බර කොහොමද? අපි ඒක හොයාගත්තා නිව්ටන් 50යි. ඉතින් අපිට ඕන නම් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් W සමානයි U කියලා වගේක් ඕන නම් ලියන්න පුළුවන්. උඩුකුරු තෙරපම කියලා ලියන්න පුළුවන්. එතකොට උඩුකුරු තෙරපම නිව්ටන් 50ක් නිසා මේක 50යි නිව්ටන් කියලා දාන්න පුළුවන්. ඕන නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් නිව්ටන් 50යි කියලා නිකම්ම දැම්මත් ගැටලුවක් නෑ. ඊට පස්සේ ඒ අවස්ථාවේදී විස්ථාපිත තරල පරිමාණය බර කොහොමද? එතකොට මේ අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී විස්ථාපිත තරල පරිමාණය බර කීයද කියලා තමයි අහන්නේ. ඒ කියන අවස්ථාව. කාට හරි මං කියන්න ඉස්සර කියන්න පුළුවන්ද මේක මේ 25 නේද? අන්න හරි. කොහොමද? හරි. එතකොට මේකේ 25 නිව්ටන් තමයි එන්නේ. ඒකට හේතුව තමයි මේකේ දුරතරාදී පාඨාංකය 25යි නේ. දුරතරාදී පාඨාංකය 25යි බර කියන එක අපි හොයාගත්තා. මේක 50යි නිව්ටන්. කියන්නේ නිව්ටන් 25ක දුරතරාදී පාඨාංකයක් එන්න නම් උඩුකුරු තෙරපුම අනිවාර්යෙන් 25ක් තියෙනවා. 25ක් තියෙනවා. ඔන්න ඔහම තමයි තේරුම් ගන්න. මේ උඩුකුරු තෙරපුමේ ගණන් ඕක තමයි ටිකක් අමාරු. චුට්ටක් විතර අමාරුයි. ඔය ටිකක් හිතන්න දෙයක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ අවස්ථාවේදී විස්ථාපිත තරල පරිමාණ බර එක හරි B අවස්ථාවේ වස්තුව මත ක්‍රියා කරන බල දෙක නම් කරන්න. ඕක ඉතින් බල දෙක අමුතු දෙයක් නෙවෙයි. තරලයක ගිල්ලා තියෙනකොට උඩුකුරු තෙරපුමයි බරයි කියන දෙක තමයි ක්‍රියා කරන්නේ. ඒකට ලියා ගන්න උඩුකුරු තෙරපුම සහ බර. හරි. ඊට පස්සේ ඔබ C අවස්ථාවේදී ජල පරිමාණයද? නෑ ඒක වැරදි. උඩුකුරු තෙරපුම සහ බර කියන එක තමයි එන්න ඕන. වස්තුවක් ජලයේ ගිල්ලා තියෙනකොට උඩුකුරු තෙරපුම සහ බර කියන දෙක තමයි එන්නේ.
හරි. ඒතර මේ අවස්ථාවේදී උඩුකුරු තෙරපුමයි බරයි කියන දෙක තමයි වස්තුව මත ක්‍රියා කරන බල දෙක. ඊළඟට B අවස්ථාවේ වස්තුව මත ක්‍රියා කරන බල දෙක නම් කරන්න. ඊට C අවස්ථාවේ වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කොහොමද? C අවස්ථාවේදී වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම අපි ඒක කලින් කිව්වා නිව්ටන් 50ක උඩුකුරු තෙරපුමක් ක්‍රියා කරනවා C අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී බර කියන එක W සමාන වෙනවා උඩුකුරු තෙරපුම. ඒතර බර කියන එක 50යි නිව්ටන්. ඒක නිසා උඩුකුරු තෙරපුමත් 50යි නිව්ටන් කියලා අපි ගත්තා. ඒතකොට මේකෙදි C අවස්ථාවේදී වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම 50යි නිව්ටන්. ඔබ C අවස්ථාවේ ඇති වස්තුවක ඝනත්වයේ වැඩි ද්‍රවයක් තුළ ගිල්ලෝ විට ඇති වෙන උඩුකුරු තෙරපුම පිළිබඳ කුමක් කිව හැකිද? එතන මේකෙදි මේ වස්තුව ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයක ගිල්ලුවොත් එහෙම උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. උඩුකුරු තෙරපුම වැඩි වෙයි කියලා තමයි එන්නේ. එතන මේකේ මේ ගිල්ලන්නේ නැතුව පාවුනොත් නම් උඩුකුරු තෙරපුම බරට සමානයි. ඒක නිසා උඩුකුරු තෙරපුම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ගිල්ලුවොත් එහෙම යටට අපි කොහොම හරි බර දාලා ගිල්ලුවොත් එහෙම අන්න එතකොට උඩුකුරු තෙරපුම බරට වඩා වැඩි වෙනවා. උඩුකුරු තෙරපුම වැඩි වෙනවා. අන්න ඒක නිසා මේකේ මේ C අවස්ථාවේ ඇති වස්තුව ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයක ගිල්ලපුවාම ඝනත්වය වැඩි නිසා උඩුකුරු තෙරපුම වැඩි වෙයි කියලා තමයි කියන්නේ. වැඩි වෙයි. ඊළඟට ඒකේ සංසිද්ධිය පිළිබඳ විස්තර කරන නියමය මොකද්ද මේ නියමය? ආගමිඩිස් නියමය. ආගමිඩිස් මූලධර්මය තමයි මේකෙදි ක්‍රියා කරන්නේ. ඊළඟට එම නියමය ලියා දක්වන්න. එම නියමය කියන්නේ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක ගිල්ලා තියෙනකොට ඒ මත ඇති කරන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරලයේ බරට සමානයි. ඒක මම දීලා තියෙනවා ටියුට් එක. ඒක බලලා දැන් ලියුවේ නැත්තම් ලියන්න. හරි ඊළඟට මේ මෙතන අන්තිම ප්‍රශ්නේ මේක කියලා තියෙන්නේ ස්කන්ධය 70 කිලෝග්‍රෑම් වන වස්තුවක් ජලයේ ගිල්ලු විට එය සම්පූර්ණයෙන් ගිලී පාවි. එසේනම් වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කොහොමද? ඒතර මේකෙදි අපි දැනගන්න ඕනේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේකෙදි මෙන්න මේ වස්තුවේ ස්කන්ධය දීලා තියෙන්නේ. ඒතර වස්තුව මෙන්න මෙහෙම අපි ටැංකියක ගිල්ලුවොත් එහෙම වස්තුවම ටැංකියක ගිල්ලුවොත් එහෙම මම පොඩ්ඩක් බෝඩ් එකේ මාල්ට කරලා පෙන්නන්න. ආවල්ට මාව බලන්න පුළුවන් නේ මාව පින් කරලා බලාගන්න. ඒතර මේකෙදි වස්තුවක් ගිල්ලනවා වතුරේ. කිලෝග්‍රෑම් 70ක් වන වස්තුව. මේ වතුරේ ගිල්ලන. ගිල්ලුවාම මේකේ බර කියන එක දැන් මේකේ අපිට කියලා දෙන තව විස්තරයක් මේකේ ගිලී පාවේ කියලා. ගිලිලා පාවෙනවා. මෙන්න මෙහෙම ඇතුළට ගිලිලා පාවෙනවා. ඊට පස්සේ මේකෙන් විස්ථාපනය කරන මෙන්න මේ වස්තුව මගින් විස්ථාපනය කරන තරල පරිමාව ගත්තොත් මෙන්න මේ පරිමාව තමයි මේකෙන් විස්ථාපනය කරන්නේ. ඇයි මෙයා ඇවිල්ලා තියෙන්නේ මෙයා ගිලුණන් පස්සේ මේ ද්‍රවයෙන් අයින් වෙලා තියෙනවා මෙන්න මේක. ඒතර මෙයාගේ බර කියන එක පහළට ක්‍රියා කරනවා. අපි ඒක දන්නවා 70 කිලෝග්‍රෑම් කියන්නේ නිව්ටන් වලින් ගත්තොත් 700. නිව්ටන් 700. නිව්ටන් 700ක බරක් තියෙනවා පහළට. ඒ කියන්නේ මේක වතුරටම ගිහලා තැම්පත් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් උඩුකුරු තෙරපුමත් 700යි නිව්ටන් වෙන්න ඕන. ඊට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වස්තුව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කොහොමද කියලා අහුවාම මේකේ මේ ජලයේ ඝනත්වය ආරම්භය කතන්දර ගොඩක් දීලා තියෙනවා. ඒ වුණාට ඒකක්වත් අවශ්‍ය නැහැ. වස්තුව ගිලිලා පාවෙනවා නම් බරට සමානයි උඩුකුරු තෙරපුම. ඒතර බර කියන්නේ 70 කිලෝග්‍රෑම් නිසා 700 නිව්ටන්. උඩුකුරු තෙරපුමත් 700 නිව්ටන්ම තමයි. ඊළඟට ඉහත වස්තුව ජලයේ පා කිරීම සඳහා මෙම ඇටෝමයේ සිදු කළ හැකි වෙනස්කමක් කියන්නේ. ඉතින් මේක ජලයේ පා කරන්න ඕන නම් අපිට පුළුවන් මේක පා කරන්න ඕන නම් මේක අර සිලිෆෝම් කෑල්ලක් වගේ උඩින් තියන්න පුළුවන්. මෙහෙම සිලිෆෝම් කෑල්ලක් තියලා ඒක උඩින් තියන්න පුළුවන් ඕම් වස්තුව. එහෙම නැත්නම් ඔය එක තමයි කරන්න වෙන්නේ. මේකේ ලියා ගන්න ඝනත්වය අඩු සිලිෆෝම් කෑල්ලක් වැනි දෙයක් යොදා ගැනීම. ඝනත්වය අඩු
රිජිෆෝම් කැබැල්ලක් වැනි දෙයක් යොදා ගැනීම. ඊට පස්සේ වස්තුව ජලයේ පා කිරීම සඳහා ඇවටුම සිදුවන ඊට පස්සේ ඒක වෙනස්කමක් අහලා තියෙනවා. ඉහත මූලධර්මය අණුව නිර්මාණය කළ උපකරණයක් නම් කරන්න කියලා දෙනවා. ඒක තමයි ද්‍රවමානය. ද්‍රවමානය තමයි එහෙම යොදා හදලා තියෙන උපකරණ. ඊට පස්සේ ඉහත මූලධර්මයේ පැහැදිලි කරන නියමය. ඒක අපි කතා කරා කලින්. ආකිමිඩිස් මූලධර්මය තමයි ඒකෙදි භාවිතා වෙන නියම. ඔබ ඉහත හතරෙහි පිළිතුර ලෙස සඳහන් කළ උපකරණය පිහිටීම ජලය තුල ලුණු දිය කළ විට කෙසේ වෙනස් වන්නේ? එතකොට මම ඔය කලිනුත් කිව්වාට ජලයේ ලුණු දිය කරපුවාම එයාගේ ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ද්‍රවමානයේ ගිලිලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ගිලිලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ද්‍රවමානයේ පහළටම ගිලිලා තිබුණා නම් ලුණු දිය කරපුවාම ඒක ගිලිලා තියෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතන මෙතන කියලා තියෙන්නේ ඔබ ජලය තුල ලුණු දිය කළ විට කෙසේ වෙනස් වෙද? ජලය තුල ලුණු දිය කරොත් ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා තමයි ලියන්නේ. ගිලී ඇති ප්‍රමාණය අඩු වේ කියලා තමයි ලියන්නේ. වස්තුව භාවය කියන එකද? මේකේ වස්තුව ඔන්න ඔතන තමයි අතන වැරදුනොත් මේකේ මෙන්න මේ කොටස වැරදුනොත් අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉහත මූලධර්මය අණුව නිර්මාණය කළ උපකරණය අහන්න. ඒ උපකරණය තමයි මෙන්න මෙතෙන්දී අහලා තියෙන්නේ. ඉහත හතරෙහි පිළිතුරු ලෙස සඳහන් කර උපකරණයේ පිහිටීම ඒ කියන්නේ ද්‍රවමානය ගැන අහලා තියෙනවා. ජලය තුල ලුණු දිය කළ විට මොකද වෙන්නේ කියලා. දැන් ඔයා කියලා දෙන උත්තරේ හරි. උත්තරේ හරි. ඒ වුණාට අර ද්‍රවමානය ගැන තමයි අහලා තියෙන්නේ. ද්‍රවමානයේ ගිලී ඇති ප්‍රමාණය අඩු වෙයි. මොකද්ද උත්තරේ විදියට ලියලා තිබ්බේ? කවුද නිසරද කිව්වේ උත්තරේ? ඔව් මොකද්ද වස්තුව භාවය කියන්නේ? ඔව් මේක ද්‍රවමානය ගැන තමයි අහන්නේ. ද්‍රවමානයේ ගිලී ඇති ප්‍රමාණය අඩු වේ කියලා තමයි කියන්නේ. මේ පේපර් එකේ මොකක්ද යා පෙන්නලානේ මටත් ඒක පෙන්න මට මේක අයින් කරගන්න බැරුව ඉන්නේ. දැන් පේපර් එක ඉවරනේ අපි ඒක යමු දිගට. හරි ඊට පස්සේ තියෙනවා මේකේ ඉන්න පොඩ්ඩ ඊළාට අහන මේ සයිෆර් ක්‍රමයෙන් ජලය ඉවත් කරන අවස්ථාවක් මේ වගේ ගණන්යි කියලා හිතන ටිකක් අමාරු ගණන් මේ වගේ ගණන් හදන්න ටිකක් අමාරුයි. බලමු අපි මේකත් මම ඔයාලට කියලා දෙන්නම්. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ටැංකි දෙකක්. ඒවල හරි නියම ගණන් ඉතින් මේ වගේ එකක් හදා ගන්න පුළුවන් නම් හරි වටිනවා. මේක ටැංකියක්. ඊපස්සේ මේකේ තියෙන A කියලා ලක්ෂ්‍යයක්. A කියලා ලක්ෂ්‍යයක් තියෙනවා. එතනින් තමයි බටේ පටන් ගන්න. බටයක් පටන් ගන්න. පටන් ගන්න මෙන්න මෙහෙම පහළට ගමන් කරනවා. පහළට ගමන් කරනවා. හොඳට බලා ගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන භාජනයක් තියෙනවා. මෙතන භාජනයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මේ A ලක්ෂ්‍යයේ ඉඳලා මෙන්න මෙහෙම ඉරක් ඇඳලා මෙතෙන්ට ඉරක් ඇඳලා මෙතන දාලා තියෙනවා. මෙතන මොකුත් ලක්ෂයක් දාලා නැහැ. මේකේ කියලා තියෙනවා හැබැයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට උස. මෙතන ඉඳලා මෙතෙන්ට උස h2යි. h2. මෙතන ඉඳලා මෙතෙන්ට උස h1යි. h1 h1. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට h3 කියලා දාලා. හරි. ඊට පස්සේ මේක මෙතනක් තියෙන ජලය මෙතන තියෙන ජලය. හොඳව තියෙන්නේ. ඊට පස්සේ මුලින්ම අහනවා මේ ක්‍රමයෙන් වගේ ජලය ඉවත් කිරීම ආරම්භ කිරීමට නලයේ තිබිය යුතු ආකාරය. හරි ඒක මට කියන්නකෝ මේ විදිහට ජලය ඉවත් කරන්න නම් නලයේ තියෙන්න ඕනේ කොහොමද? මේ දේවල් දෙක තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. මේ නලයේ මොනවද තියෙන්න ඕනේ කොහොමද කියන එක. අපිට දෙකක් තුනක් කියන්න පුළුවන් මේකට උත්තර. මොනවාද? අපි මාල් ටැංකියකින් වතුර ඉවත් කරනකොට ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද මේ නලය?
ජලයෙන් පුරවන්න ඕන. මේ නලය සම්පූර්ණයෙන් ජලයෙන් පිරලා තියෙනවා. පළවෙනි කාරණේ මේ නලය සම්පූර්ණයෙන් ජලයෙන් පිරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ඊළඟ කාරණේ හොඳට මතක් කරගන්න ටැංකියකින් වතුර අයින් කරන අවස්ථාවක්. මෙන්න මේ කෙලවර B නේ මේ කෙලවර B කියන කෙලවර A කෙලවරට වඩා පහළින් තියෙන්න ඕනේ. B කෙලවර A කෙලවරට වඩා පහළින් තියෙන්න ඕනේ. ඔන්න ඔය ලක්ෂණ දෙක තියෙනවා. එකක් තමයි නලය සම්පූර්ණයෙන් ජලයෙන් පිරී තියෙන්න ඕනේ. අනික එක B කෙලවර A කෙලවරට වඩා පහළින් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔන්න ඔය දෙක සම්පූර්ණ වෙන්න ඕනේ. ඊළඟට අහනවා පහත එක් අවස්ථාවේදී B අග්‍රයෙන් ගලා යන ජලය පහරේ වේගය මොකද වෙන්නේ කියලා. ජල පහරේ වේගයට මොකද වෙන්නේ කියලා අහනවා. එකක් තමයි A කෙලවර ටැංකියේ පහළට ගිල්ලි. A කියන කෙලවර ටැංකියේ පහළට ගිල්ලි. එතකොට අපි මෙන්න මේ A කියන කෙලවරේ පීඩනය වැඩි කරගත්තොත් මේ පීඩනය වැඩි කරගත්තොත් මේක දිගේ ජලය ගමන් කරන වේගය වැඩි කරගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මෙන්න මේ ටික. එක්කෝ අපි A වල පීඩනය වැඩි කරන්න ඕනේ. A වල පීඩනය වැඩි කරපු ගමන් මේකේ ජලය ගමන් කරන්නේ වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනය. එතකොට A වල පීඩනය වැඩි කරොත් එහෙම අපිට පුළුවන් වේගෙන් ජලය යවන්න. එහෙම නැත්නම් B වල පීඩනය අඩු කරන්න ඕනේ. B වල පීඩනය අඩු කරන්න. B වල පීඩනය අඩු කරන්න. ওই දෙක එකක් කරන්න ඕනේ. මුලින්ම කියලා තියෙන්නේ මේක වැඩිපුර ජලය ගිල්ලනවා. වැඩිපුර ජලය ගිල්ලපුවාම අනිවාර්යෙන් මේ වල A වල පීඩනය වැඩි වෙනවා. වතුර පාර ස්ථර වෙනවා. ඊළඟට A ටැංකියේ තවදුරටත් ජලය පිරවීම. මෙන්න මේ ටැංකියට තවදුරටත් ජලය පුරවනවා. මේ ටැංකියට ජලය පුරවනවා තවදුරටත්. එතකොටත් මේකේ පීඩනය වැඩි කරගන්න පුළුවන්. එතකොටත් ඒ වල පීඩනය වැඩි කරගන්න පුළුවන්. එතකොටත් ජල පහර වේගය වැඩි වෙනවා. ඊළඟට කියනවා H1 උස වැඩි කරගන්න. මෙන්න මේ උස වැඩි කරගන්න. මේ උස නම් කොච්චර වැඩි කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒතර පළවෙනි සහ දෙවෙනි කර H1 කියන දණ්ඩ H3 නේ එන්න ඕන. මෙතන H3 නේ. මේක H3. මේක H1 නේද? ඔව් නේ. මේක H1. H1 කියන උස වැඩි කරනවා. මේ H1 කියන උස වැඩි කරනවා. H1 කියන එක උසයි වැඩි කරාට මොකුත් වෙන්නේ නැහැ ළමයි. ඒකට හේතුව තමයි මෙතන පීඩනය කීයද? මෙතන දැන් වායු ගෝලයට විවෘතයි. මෙතන තියෙන්නේ මොන පීඩනය? මෙතන තියෙන්නේ මොන පීඩනයද? මේ වායු ගෝලයට විවෘත තැන. මෙතන මොන පීඩනයක් තියෙන්නේ? මෙතන පීඩනය මොන පීඩනයකට සමාන වෙන්නේ? ඒක මට පේන්නේ කළු පාටට පේන්නේ. මේක බලන්න. පේපර් එක බලන්නකො මේකේ තියෙන එක. මෙන්න මෙතන වායු ගෝලයට විවෘතයි. මොකුත්ම පේන්නේ නැද්ද? වායුවල් වෙන්නේ ඔව් වායු ගෝලීය පීඩනය. කොහොමද? දැන් පේනවද? බෝඩ් එකේ පේනවද? නෑ සර් කියන විතරයි එන්නේ. අපිට මේ පේනවා. පොඩ්ඩක් සර් ගිම්බල් එන්න ඕන. දැන් පේනවද? හරි කොහොම හරි එකේ මේ ගාන මේ ප්‍රශ්නේ ගැන ඉතර හිතන්න එපා. මේ වගේ මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. ඒක ඉතර හිතන්න එපා. හරි මේ ගාන අපි එතනින් නවත්තලා අපි යමු පාඩමට. හරි දැන් මේක මම කියන්නම්කෝ උත්තරේ. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ඔයාලට මේ පේපර් එකේ පේන්නේ නැද්ද මේකේ තියෙන්නේ? සිතුම් පේන්නේ නැද්ද? පේනවා නේ. දැන් බලන්න මේකේ මෙන්න මේ ස්ථානයේ පීඩනය මෙන්න මේ B කියන ස්ථානයේ පීඩනය වායු ගෝලීය පීඩනයට සමානයි. මොකද ඒක වායු ගෝලයට විවෘතයි. ඒක වායු ගෝලීය පීඩනයට සමානයි. මෙතන පීඩනය අර මෙතන ජල කඳකුත් තියෙන නිසා මේ ජල කඳේ උසයි වායු ගෝලීය පීඩනය කියන දෙකම තියෙන නිසා
එතන මෙතන පීඩනය වැඩි. A වල පීඩනය වැඩි. එතන ඒ පීඩන වෙනස නිසා A වල පීඩනය වැඩි, B වල පීඩනය අඩුයි. ඒක නිසා තමයි මේක හරහා මෙහෙම ජලය ගමන් කරන්නේ. අඩු පීඩනයේ ඉඳලා වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයට ගමන් කරනවා. එතකොට මේ B කොච්චර පල්ලෙහාට කරත් අපි කොච්චර B පල්ලෙහාට කරත් B වල පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. ඒ නිසා අපි කොච්චර මෙන්න මේ H3 කියන H1 කියන එක මේක කොච්චර වැඩි කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක වායුගෝලීය පීඩනයට සමානයි B වල පීඩනය. ඒක නිසා මේ අර කොච්චර H1 කියන එක පල්ලෙහාට H1 කියන එක පල්ලෙහාට කරත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දෙකෙන් අපිට ගලා යන වේගය වැඩි කරගන්න පුළුවන්. මේකෙන් වැඩි කරගන්න බෑ. ඊට පස්සේ ඒ ලක්ෂ්‍යයේ පීඩනය සඳහා දී ඇති සංකේත යොදා ගැනීම ප්‍රකාශනය. ඒ වල පීඩන. මෙන්න මෙතන පීඩනය. මෙතන පීඩනයට අපිට ඉතින් ගන්න වෙන්නේ ද්‍රවයක පීඩනය බලන්න අපි P සමාන H රෝජී. ඒතර H වලට වෙනුවට අපිට ගන්න වෙන්නේ මෙතන මේකේ මෙන්න මේ උස මෙන්න මේ ද්‍රව කන්දේ උස මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස තමයි අපිට ගන්න වෙන්නේ. මෙන්න මේ උස. ඒක අපිට දීලා තියෙන්නේ H2 කියලා. H2 කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ P සමානයි H2 රෝජී කියලා තමයි එන්න ඕනේ. H2 රෝජී. ඔන්න ඔක තමයි ප්‍රකාශය. ඊළඟට ජලය ඉවත් කිරීම වේගවත් කර ගැනීමට වෙනස් කළ යුතු උස අගය කුමක්ද? ඒතර ජලය ඉවත් කරන්න අපි වෙනස් කරන්න ඕනේ මෙන්න මේ H2 කියන උස තමයි. මෙන්න මේ උස තමයි වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න පුළුවන් අපිට මේ බටේ තවදුරටත් යටට ගිල්ලලා පුළුවන්. එහෙම නැත්නම් මේ ද්‍රව කන්දේ උස වැඩි කරලා පුළුවන්. ඒ කියන්නේ මේක මෙන්න මේ ගානට වෙනකම් විතර පුරවන්න. පුරවපුවමත් මෙන්න මේ H2 කියන උස වැඩි වෙනවා. එතන මේ H2 කියන උස වැඩි කරගත්තොත් අපිට පුළුවන් වේගවත්ව මෙන්න මේ ජල පහර ලබා ගන්න. ඊට පස්සේ ද්‍රව පීඩනය යොදා ගන්න අවස්ථාවක් ලියන්න. ද්‍රව පීඩනය යොදා ගන්න අවස්ථාවක් ද්‍රව තුලින් පීඩන සම්ප්‍රේෂණය කියන එකට තමයි යොදාගන්නේ. අර ද්‍රාව පීඩක ජැක්කුව ඊට පස්සේ ඒ ටික ලියා ගන්න. ද්‍රාව පීඩක ජැක්කුව භාවිතා කරනවා. ඒකෙදි භාවිතා කරනවා. ඊට පස්සේ අර ඔසවණේ කියන එකට භාවිතා කරනවා. ඊට පස්සේ තව භාවිතා කරනවා භාවිතා කරන මොකේද? ඒවා එකක් කියන්න බලන්න. ද්‍රාව පීඩක තිරිංග පද්ධතිය. ඔය තිරිංග පද්ධතියට භාවිතා කර. අර ඒ වගේ දේවල් වලට භාවිතා කරනවා ද්‍රව තුලින් පීඩන සම්ප්‍රේෂණය කියන. හරි. ඒතර ඕක තමයි පේපර් එක ඔය ටික තමයි තියෙන්නේ. ඊපස්සේ ගන්න බලන්න අර ටියුට් එක පදාර්ථය වෙනස් වීම කියන එක. ඉතින් මාළු ටැංකිය කියන එක ඔතෙන්ට දැන් මෙතන අහලා තියෙන එක බලන්න. ද්‍රව පීඩනය යොදා ගන්න අවස්ථාවක් කියන. ද්‍රව පීඩන. වායු පීඩනය යොදා ගන්න අවස්ථාවක් තමයි මාළු ටැංකියේ තියෙන්නේ. ඒකට හේතුව තමයි බලන්න මාළු ටැංකියෙන් වතුර අයින් කරන එක මේ දාලා තියෙන එක. මේ දාලා තියෙන්නේ මාළු ටැංකියෙන් වතුර අයින් කරන අවස්ථාව. එතකොට මේකෙදි බලන්න මේ අවස්ථාවේදී මේක වායු පීඩනය යොදා ගන්න අවස්ථාවක්. එහෙම කියන්න හේතුව තමයි මෙන්න මේක. මේ වායු පීඩනය යොදා ගන්න අවස්ථාව. එහෙම කියන්න හේතුව මෙන්න මෙතනින් වායුගෝලීය පීඩනය තමයි මෙන්න මේ ජල පෘෂ්ඨය මත ඇති කරන්නේ. වායුගෝලීය පීඩනය මෙහෙම ජල පෘෂ්ඨය මත ඇති කරනවා. ඊට පස්සේ ඒ වායුගෝලීය පීඩනයයි මෙන්න මේ ද්‍රව කන්දේ උස මගින් මෙන්න මේ ද්‍රව කන්දේ උස මගින් මෙන්න මේ ඒ වලට පීඩනයක් ඇති කරනවා. ඒ කියන ලක්ෂ්‍යයට පීඩනයක් ඇති මෙතෙන්. ඒ වල පීඩනය වැඩි. අපි ඒක PA කියලා ගත්තොත් එහෙම PA කියන එක වැඩි. මොකද මෙන්න මෙතන තියෙනවා B කියන ලක්ෂ්‍යය. B වල වායුගෝලයට විවෘතයි B කියන එක. ඒක නිසා ඒක සමාන වෙන්නේ වායුගෝලීය පීඩනයට විතරයි. ඒතර මෙතන වායුගෝලීය පීඩනය ඊට අමතරව මෙන්න මේ ද්‍රව කන්දේ උසයි තියෙන්නේ. ඒක නිසා PA කියන එක වැඩි PB වලට වැඩි. ඒතර ඇත්තටම මෙතන භාවිතා වෙන්නේ ශාන්ත මේ වායුගෝලීය පීඩනය තමයි මෙතෙන්දි භාවිතා. හරි. ඒතර වායුගෝලීය පීඩනයේ භාවිතා වන අවස්ථාවක් තමයි මෙන්න මේ මාළු ටැංකියකින් වතුර අයින් කරන අවස්ථාව. එතකොට අර ද්‍රාව පීඩක ජැක්කුව ඊට පස්සේ එතනින් ගියපුවාම අර ද්‍රාව පීඩක තිරිංග පද්ධතිය ඊට පස්සේ තව ගත්තාම අර ඔසවණේ අන්න ඒ වගේ දේවල් තමයි අපිට මෙන්න මේ ද්‍රව පීඩනය සම්බන්ධයෙන් ඒවා යොදා ගන්න අවස්ථාව විදිහට ගන්න වෙන්නේ. හරි. තේරුණාද ඉෂාන්ත?
Also, ඊට පස්සේ අපි යමු ඊළඟ පාඩමට පදාර්ථයේ වෙනස් වීම. පදාර්ථයේ වෙනස් වීම කියන එකට පදාර්ථයේ වෙනස් වීම ගැන කතා කරනකොට ඉස්සෙල්ලා මේ අපි මේ කලින් පාඩම් වල ඉගෙන ගත්තානේ මේ පදාර්ථය ගැන විවිධ පාඩම් දෙකක් තුනක් විතර අපි ඉගෙන ගත්තා. රසායන විද්‍යාව නේ. රසායන විද්‍යාවට ඉගෙනගෙන තියෙනවා අපි පදාර්ථය ගැන මෙන්න මේ පාඩම. එකක් තමයි පදාර්ථයේ ව්‍යුහය. ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය කියපුවම මේක මේ අපි ඉගෙන ගත්තේ පදාර්ථය කොහොමද හැදලා තියෙන්නේ. අපි ඊවයේ පරමාණු වලින් තමයි පදාර්ථය හැදලා නේ. පදාර්ථය හැදලා තියෙන්නේ පරමාණු වලින් කියලා අපි කිව්වා. ඊට පස්සේ පදාර්ථය හැදලා තියෙන්නේ පරමාණු වලින් කියලා අපි කිව්වා මේ පාඩමේ. ඊට පස්සේ පරමාණු හැදලා තියෙන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන වලින් කියලා කිව්වා. නේ? ඊට පස්සේ පරමාණු ක්‍රමාංකයේ ස්කන්ධන ඔය ගොඩාක් කිව්වා අපි ඒකේ බැලුවා. ඊළඟට අපි මේ පරමාණු මේකේ අපි බැලුවේ පරමාණු. පරමාණු ගැන තමයි පරමාණු අණු ගැන තමයි බැලුවේ. ආවර්තාවගුව ඒව තමයි බැලුවේ. ඊළඟට අපි කතා කරමු පාඩමක් තමයි මෙන්න මේ රසායනික බන්ධන. බන්ධන. රසායනික බන්ධන කියන පාඩමේදී අපි කතා කරා විවිධ දේවල් ටිකක් මේ අර කොහොමද පරමාණු දෙකක් තුනක් එකිනෙක බැඳෙන්නේ කියන එක කතා කරා. ඒතකොට රසායනික බන්ධන කියලා අපි අන්න එහෙම කතා කරා කොහොමද පරමාණු කීපයක් එකට සම්බන්ධ වෙලා කොහොමද විවිධ අණු හදන්නේ. ඒක අපි සහසංගිජ ආයනික බන්ධන හොම කියලා කතා කරා. ඊළඟට මෙන්න මේ දෙකම කතා කරලා දැන් අපි ඇවිල්ලා තියෙනවා මෙන්න මේ පදාර්ථයේ වෙනස් වීම කියන එකට පදාර්ථයේ වෙනස් වීම කියන මාතෘකාව. වෙනස් වීම. වෙනස් වීම කියපුවාම ඔයාලට තේරෙනවා මේක එක විදිහකට ඉන්න එකක් එක විදිහකට දැන් පදාර්ථය කියන එක වෙනස් වෙනවා. හැම වෙලාවෙම වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් මේ වතුර බෝතලය ගත්තොත් එහෙම අපිට පේන්නේ නැති වුණාට මේකෙන් චුට්ට ජලය වාෂ්ප වෙලා යනවා. පොඩ ජලය වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන පදාර්ථය කියන්නේ ජලය කියන පදාර්ථය වෙනස් වෙනවා එන්නේ. වෙනස් වෙනවා. ඒතර අන්නේ පදාර්ථයේ වෙනස් වීම ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. පදාර්ථයේ වෙනස් වීම. හරි. ඒතර මේකෙදී අපි මම පොඩි ඔයාලට ක්‍රියාකාරකම් දෙක තුනකුත් කරලා පෙන්නනවා. කලින් කරලා තියෙන ඒවා. හරි. වෙලාව කීයද? හරි පුළුවන්. එතකොට මේකෙදී මම ඔයාලට ඉස්සෙල්ලාම බලමු මොනවද අපිට ලියා ගන්න තියෙන්නේ කියලා මුලින් මේකේ. ඔයාලගේ ටියුට් එකේ මම දීලා තියෙනවා. මෙහෙම ක්‍රියාකාරකම් තුනක් මෙන්න මේවට මේ වගේ මොකද වෙන්නේ කියන එකක් බලන්න තමයි තියෙන්නේ. බලන්න පළවෙනියට තියෙනවා මේ ලෝහ ඇඳ රත් කරලා ඒකට කපුරු බෝල දාලා අර ඩිරෙක්ෂනය කරන්න. මොනවා වෙයිද? ලෝහ ඇඳකට රැඳක් හොඳ රත් කරනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒකට කපුරු බෝල දානවා. මොනවා වෙයිද? කපුරු කියන්නේ මොන වගේ එකක්ද? රත් කරපු ලෝහ ඇඳකට කපුරු බෝලයක් දැම්මොත් මොනවා වෙයිද? ඒ ගිනි ගන්නවා. ගිනි ගන්නවද? ගිනි ගන්නේ නැති. මොනවා වෙයිද? අයිස් කැටයක් දැම්මොත් මොනවා වෙයිද? yeah. දිය වෙනවා නේ. ද්‍රව බවට පත් වෙනවා කියලා කියන්නේ අපි නේ දිය වෙනවා. එතන මෙහෙම හැන්දක් අරගෙන මේක රත් කරනවා ඉස්සෙල්ලා රත් කරලා මෙන්න මෙහෙම අයිස් කැටයක් දානවා. අයිස් කැටයක් දාපුවාම මේක දිය වෙන්න පටන් ගන්නවා. මේක දිය වෙලා අන්තිමට ද්‍රවයක් බවටම පත්. ද්‍රවයක් බවටම පත්. ඊට ද්‍රවයක් බවට පත් වෙලා ඊට පස්සේ අපි තවදුරටත් මේක රත් කරොත් මේක තවදුරටත් රත් කරොත් එහෙම මොකද වෙන්නේ? මේක වාෂ්ප වෙන්න පටන් ගන්නවා. වාෂ්ප වෙන්න පටන්. ඊට පස්සේ අපි මේක උඩින් ඇල්ලුවොත් වීදුරු තාඩුව. වීදුරු තාඩුවක් උඩින් අල්ල. උඩින් ඇල්ලුවොත් වීදුරු තාඩුව මේ වීදුරු තාඩුවේ වතුර බින්දු මෙහෙම තැම්පත් වෙලා තියෙනවා. වතුර බින්දු තැම්පත් වෙලා තියෙනවා. එතන මේ විදිහට අපිට පුළුවන් දැන් මෙතන අපි වෙනස්කම් කීපයක්ම කරා. ඉස්සෙල්ලාම තිබුණේ අයිස් කැටයක්. අයිස් කැටයක් තිබුණා. ඊට පස්සේ අයිස් කැටේ රත් කරගෙන යනකොට අයිස් කැටේ දිය වෙනවා. ද්‍රවයක් බාටපත්. දැන් ද්‍රවයක් බාටපත් වුනම තවදුරටත් රත් කරගෙන ගියොත් එහෙම වායුවක් බාටපත් වෙනවා. ඊට පස්සේ වායුවක් බාටපත් වෙලා ආපහු මෙන්න මේ වීදුරුවේ තැම්පත් වෙනවා. මෙන්න මේ වීදුරුවේ තැම්පත් වෙනවා වතුර බිඳු. ඒ කියන්නේ ඒක ද්‍රවයක් බාටපත් වෙලා ආපහු. මුලින්ම ඝනයක් තිබුණා ද්‍රවයක් බාටපත් වුණා. ඊට පස්සේ වායුවක් බාටපත් වුණා ආයෙත් ද්‍රවයක් බාටපත් වුණා. නේ? ඕක එකක්.
මේක අපිට කපුරු වලටත් ওই විදිහටම කරන්න පුළුවන්. හරි. ඒතර ඊළඟ එක තමයි මම ඔයාලට තියෙන්නේ මෙන්න මේ මැග්නීසියම් පටි කැබැල්ලක් දහනය කිරීම. මැග්නීසියම් පටි කැබැල්ලක් දහනය කිරීම. ඒක පොඩ්ඩක් මේ ඔයාලට මම ඕන තරම් මේක කරලා පෙන්නලා දිනවා. හරි. මැග්නීසියම් පටි කැබැල්ලක් දහනය කරද්දි මොනවද වෙන්නේ? දීප්තිමත් දැල්ලක් දන්නවනේ ඒක නේද? ඔව් ඒක දන්නවනේ. කරලා බලන්න ඕනේද? ඔව් බලන්න ඕන. හරි බලමු. එතන මේකේ මේ මැග්නීසියම් කියන්නේ මේ බලන්න මේක ඔයාලට පේනවා ටිකක් මදි මේකේ මේ මැග්නීසියම් කියන්නේ මේක අපි කියන්නේ මැග්නීසියම් දිලිසෙනවා කියලා. දිලිසෙනවා මේ අර ලෝහයක් විදිහටම දිලිසෙනවා. ඒ වුණාට මේක එහෙම දිලිසෙන්නේ නැහැ. මේක වටේට මේ බැඳිලා තියෙන පටලයක් වගේ. අපි කියනවා මේකට මේ ඔක්සයිඩ් පටලය කියලා. මේ ඔක්සයිඩ් පටලය අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලාම ඔක්සයිඩ් පටලය අයින් කරන්න ඕනේ මේක ගිය තියන්න ඉස්සෙල්ලා. ඉතින් මේක අයින් කරන්න ඕනේ. පොඩ්ඩක් හූර්ලා අයින් කරන්න ඕනේ. මොකක් හරි යකඩ කැවැල්ලකින් හූර්ලා වගේ අයින් කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ මම ඔයාලට ඉස්සෙල්ලා අර කියපු උදාහරණ අර ජලයට මොකද වෙන්නේ? අයිස් කැටයක් රත් කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්නේ උදාහරණේ මතක තියෙනවා. ඒකයි මේකයි තමයි සංසන්දනය කරන්න ඕනේ. ඒකයි මේකයි සංසන්දනය කරන්න ඕනේ. හරි? බලන්න. ඕක හේතු නැත්නම් ගිනි ගන්න නැද්ද? ඊර නැත්නම් ටිකක් වෙලා යනවා ගිනි ගන්න. දැන් මේකේ දැන් බලන්න ඕනේ ඔයාලා මේකේ පේන්නේ නැහැ නේද? හරි. එතන මේකේ දීප්තිමත් සුදු පැහැති දැල්ලක් එක්ක එක ගිනි ගන්න. දීප්තිමත් දැල්ලක් එක්ක ගිනි ගන්න. නේ? එතන දීප්තිමත් දැල්ලක් එක්ක ගිනි ගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙන දේ ඔයාලා හොඳට බලන්න. මේක තමයි පෙන්වන්න ටිකක් අමාරුයි. මොන වගේ එකක් ඉතුරු වෙන්නේ? පේනවද? පාට ඇස් දෙක පේන්නේ නැහැ දැන් මොකද මේ සුදු පාට එළිය නිසා. එක පාට ඇස් දෙක නිකන් නිලංකාර වෙලා වගේ යනවනේ. මේකේ තියෙන දේ වලට පේනවද? මේකේ පේන්නේ නැහැ නේ හරියට. සුදු වර්ගුණ පේනවා නිකන් කුඩු වගේ. මොන පාටද? මොන පාටද? අලු පාට සුදු පාටද? සුදු පාට. සුදු පාට කුඩු එකක් තමයි ඉතුරු වෙන්නේ. සුදු පාට කුඩු එකක් ඉතුරු වෙන්නේ. ඉතින් අපිට මේ සුදු පාට කුඩු එක ආපහු අර මැග්නීසියම් කෑල්ල බවට පත් කරන්න පුළුවන්ද? අර මැග්නීසියම් කෑල්ල බවට පත් කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ කොහොමද? ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේක ආයෙ විනාශ කරන්න බැරි තරමටම විනාශ වෙලා තියෙනවා. ආයෙ විනාශ කරන්න බෑ. ආයෙ මැග්නීසියම් කෑල්ල බවට පත් කරන්න බෑ මේ කුඩුවේ. නේ? ඒතර ඔන්න ඔය වගේ විපර්යාසයක් තියෙනවා. දැන් කලින් අපි කතා කරපු එක. ජලය කියන එක අයිස් කැටයක් අරගෙන ඒක අපි රත් කරනවා. රත් කරනකොට අයිස් කැටේ ජලය ද්‍රව බවට පත් වෙලා වාෂ්ප වෙනවා. ඊට පස්සේ මේ වාෂ්ප ටික ආපහු අපිට ජලය බවට පත් කරන්න පුළුවන්. ඕනනම් ඒ ජලය ටික අපිට සිසිල් කරලා අයිස් කැට බවට පත් කරන්නත් පුළුවන් ආපහු. ওই විදිහට සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ වගේ අවස්ථාවකදී ඒක ආපහු අනිත් පැත්ත හරවන්න බෑ. අනිත් පැත්ත හරවන්න බෑ. එතන ඒක ඒ වගේ රසායනික කියන්නේ මේ පදාර්ථයේ විපර්යාස වර්ග තියෙනවා. අපි මම මේ ඒවා තමයි ඔයාලට මේ උදාහරණත් එක්ක පෙන්වන්න යන්නේ. මම තව එකක් ගන්නවා පොඩි එක උදාහරණයක් ගන්න එක ක්‍රියාකාරකමක්. මේ මම හදාගෙන තියෙනවා සල්ෆියුරික් අම්ල. සල්ෆියුරික් අම්ල ස්වල්පයක් හදාගෙන තියෙනවා. තනුක සල්ෆියුරික් අම්ලය සාන්ද්‍රයක නෙමෙයි අරන් තියෙන්නේ තනුකේ. කොහොමද සල්ෆියුරික් තනුක කරන්නේ? කොහොමද සල්ෆියුරික් තනුක කරන්නේ? සෝඩියම් තමයි. සෝඩියම් දාලා හොඳට තියෙයි සල්ෆියුරික් වල සෝඩියම් දාලා. ජලය ඔව් වතුර දාලා. ජලය දාලා තනුක කරන්නේ. අම්ලයක් තනුක කරන්නේ ජලය දාලා වෙන මොකුත් දාලා නෙවෙයි. හරි වතුර දාලා ජලය දාලා සල්ෆියුරික් අම්ලය තනුක කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දානවා මේ මැග්නීසියම් පටි කැබැල්ල. මැග්නීසියම් පටි කැබැල්ලක් දානවා.
දැම්මන් පස්සේ මේකේ බලන්න සිද්ධ වෙන දේ මොනවද පේන්නේ? දිය එනවාද? දිය වෙනවද මොනවද පේන්නේ? නිකන් අර බුබුලු පිට වෙනවා පේන්නේ. දුමක් යන දුමක් පිට වෙනවා. ඒතර මේක දැන් මේ කලින් වායුවක් තිබුණේ නැහැ නේ මේකේ වායුවක් තිබුණේ නැහැ. තිබුණේ මැග්නීසියම් පටි කෑල්ලයි සල්ෆියුරික් ආම්ල. ඊළඟට දැන් මේකට දෙක මිශ්‍ර කරපුවාම දෙක එකතු කරපුවාම මේකේ වායුවක් පිට වෙන්න පටන් ගන්නවා. මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. හරි හයිඩ්‍රජන් වායුව. සාමාන්‍යයෙන් ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවම හයිඩ්‍රජන් තමයි පිට වෙන්නේ. දැන් මේක අපි බැලුන් එකකට වගේ පුරව ගන්න පුළුවන්. බැලුන් එකකට වගේ පුරව ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ ලෝහයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනවා හයිඩ්‍රජන් වායුව තමයි පිට වෙන්නේ. මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. හරි. එතකොට මේකෙත් ලොකු වෙනසක් වෙලා තියෙනවා නේ. මැග්නීසියමුයි සල්ෆියුරික් අම්ලය තමයි තිබුණේ. මැග්නීසියම් සල්ෆියුරික් අම්ල. දැන් ඔන්න හයිඩ්‍රජන් ඇවිල්ලා තියෙනවා. හයිඩ්‍රජන් අලුතෙන් හැදිලා තියෙනවා. නේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රතික්‍රියා ඒ වගේ විපර්යාස තියෙනවා. හරි. ඔයෂන් මේක වහලා තිබ්බොත් මොකද වෙන්නේ? වහලා තිබ්බොත් ඉතින් සමහර විට මේක පුපුරන්න පුළුවන්. ඒ තරමට හයිඩ්‍රජන් නම් මේක පිරෙන්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ. සමහර විට හැබැයි ගොඩාක් යනවා මේක. ගොඩාක් යනවා කියන්නේ මේක සමහර විට නෑ ඒත් ඉතින් පුපුරන්න නම් හේතුවක් නැහැ. වහලා තිබ්බා කියලා එච්චර ලොකු වායු ප්‍රමාණයක් නිපද වෙන්නේ නැහැ මේක. හරි? මේකේ ප්‍රතික්‍රියා වෙන වේගය අඩු වෙන්න පුළුවන්. මේක වහලා තියෙනකම්. වහලා තියෙනකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් වෙන්න බෑ මේක. හරි? මැග්නීසියම් වලට මොකොත් වෙන්නේ නැද්ද? මැග්නීසියම් වලට ඒක දිය වෙනවා. එන්න දිය වෙලා යනවා. මේ අඩු වෙලා තියෙන. දැන්ටමත් අඩු වෙලා තියෙන මැග්නීසියම් කැව. හරි? ඒතර ඒ විදිහට අපිට පුළුවන් මේ ඒක පෙන්නන්න. ඊට පස්සේ අපිට තව එකක් පෙන්නන්න පුළුවන් මෙන්න මෙහෙම අපි බලමු ඒකත් පොඩ්ඩක් කරලා. ඊළඟට තියෙන්නේ ඔයාලට මොකද්ද? මැග්නීසියම් නෙවෙයි තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති කීපයක් එකතු කිරීම. තනුක සල්ෆියුරික් අම්ලයට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති කීපයක් එකතු කිරීම. හරි? මේකට ඇත්තටම ලොකු වෙනසක් දැක් ගන්න හම්බෙන්නේ නැති. හැබැයි මේ උෂ්ණත්වය වගේ ටිකක් වැඩි වෙන්න පුළුවන්. උෂ්ණත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් වෙන්න නම් විදියක් නැහැ බලන්න. ඉස්සෙල්ලා සල්ෆියුරික් අම්ලය ගන්නවා. ඒකට මේ විදිහට මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක හරිය ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. මේ තියෙන සල්ෆියුරික් අම්ලය ප්‍රබල අම්ලයක්. ඒ වුණාට දැන් මේකේ පොඩ්ඩක් ප්‍රබල බව අඩු වෙලා තියෙන්නේ. මොකද තනුක කරලා තියෙන නිසා. දාපු ගමන් මේකේ ඔයාලට පේන්න විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකේ උෂ්ණත්වය චුට්ටක් වැඩි වෙනවා. උෂ්ණත්වය චුට්ටක් වැඩි වෙනවා. මේකේ ඇතුලේ තියෙන මේ දාපු මේක ඉතාම වේගෙන් දිය වෙනවා. දැන් මේ වෙනකොට දිය වෙලත් ඉවරයි. දිය වෙලත් ඉවර කියන්නේ පොඩ්ඩයි තියෙනවා. දිය වෙලා ඉවරයි. වේගෙන් දිය වෙනවා. ඉතා වේගෙන් දිය වෙනවා. හරි? ඒතර ඔන්න ඔය වගේ පොඩි ක්‍රියාකාරකම් තුනක් ඔයාලට හතරක් ඔයාලට කරන්න තියෙනවා. ඉස්සෙල්ලාම ලෝහ හැන්දක් රත් කරනවා. ඉස්සෙල්ලාම ලෝහ හැන්දක් රත් කරනවා. රත් කරලා ඒකට කපුරු බෝල දානවා. ඒකට කපුරු බෝල දානවා. දාලා නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ තවත් ලෝහ ඇඳකින් ඒක වහනවා. වහලා නිරීක්ෂණය කරනවා මොකද වෙන්නේ. ඊට පස්සේ මැග්නීසියම් කැටි කබැල්ලක් දහනය කරනවා. ඊළඟට තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩි පෙති කීපයක් දාලා බලනවා. ඊළඟට මැග්නීසියම් පටි කැබැල්ලක් තනුක සල්ෆියුරික් අම්ල සහිත බීකරයකට දාලා බලනවා. හරි? ඒතර ඔය ටික අපි කරලා බැලුවා. ඒතර ඔය ටිකේදී සිද්ධ වෙච්ච දේවල් ටික අපි දැක්කා. දැන් ඕකෙන් අපි ගන්න දෙයක් තියෙන්නේ මේ මොනවද අපි මේක ඉගෙන ගන්න කියලා බලන්න මේක ඉගෙන ගන්න තියෙන්නේ අපිට මෙන්න මේ.
අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ මේ බස්මයක්නේ බස්මයක් අතේ ගෑවුනහම ලිස්සන සුළුයි. අර සබන් අතේ ගෑවුනා වගේ තමයි. ඔය දැන් අර අම්ලයක් කියන එක කියපු ගමන් අපිට මතක් වෙනෝනේ ඇඹුල් රසය කියලා. බස්මයක් කියපුවම අපිට මතක් වෙන්න ඕනේ ලිස්සන සුළු ස්වභාවය. ඒතර බස්මයක් ඇඟිල්ල ගෑවුනහම චුට්ටක් ලිස්සන සුළුයි. ඒක නිසා අර ටච් පෑඩ් එකට ඇඟිල්ල තිබ්බම ටිකක් අර හිටිනවා අඩුයි. එතන බලන්න එතන මොනවද අහලා තියෙන්නේ? මේකට මොකද්ද මේ කොකා කෝලා වලට මෙන්ටෝස් හරි හැක්ස් හරි දාපුවම මොකද වෙන්නේ? අහලා තියෙනවා ඉෂාන්. ඒකෙදි මේ කොකා කෝලා වල තියෙන වායුව මොකද්ද? ඒකේ කොකා කෝලා හදලා තියෙන්නේ කොකා කෝලා බෝතලය හදලා තියෙන්නේ කොකා කෝලා කියන බීම හදලා තියෙන්නේ මේ ජලයට මොන වායුව මිශ්‍ර කරලා? ජලයට මොන වායුව මිශ්‍ර කරලාද කොකා කෝලා හදලා තියෙන්නේ? දන්නේ නැහැ. ගන්න නැද ඔයාලා බොනවනේ යාළුවනේ කොකා කෝලා බොනකොට මතක් වෙන්න ඕනේ මේක මේ ජලයට කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා තමයි හදලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කරලා මේ ලොකු පීඩනයක් යටතේ තමයි මූඩිය වහලා තියෙන්නේ. ඒතකොට මූඩිය අරපු ගමන් පොඩ ඔයාලා දකින්න මේ හොඳට හොල්ලලා මූඩිය අරපුවාම උඩට විදිනවා ඒ කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් දිය කරලා ලොකු පීඩනයක් යටතේ තමයි මූඩිය වහලා තියෙන්නේ. ඉතින් මේකේදී අර හැක්ස් වල තියෙන රසායනික ද්‍රව්‍යයකට පුළුවන් වෙලා තියෙනවලු මේකේ මේ හැක්ස් වල හරි මෙන්ටෝස් වල හරි මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ඉවත් කරලා මේකෙන් අයින් කරලා දාන්න. ඉතාලම මේකෙන් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මේකට මෙන්ටෝස් එකක් දාපු ගමන් එහෙම නැත්නම් හැක්ස් එකක් දාපු ගමන් මේකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉතාලම වේගයෙන් මෙන්න මේ බෝතලෙන් එළියට යන්න උත්සාහ කරනවා. එතකොට මේකෙන් පෙර දාලා එළියට යන්න පටන් ගන්නවා. එතකොට ඒ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කාබන් ඩයොක්සයිඩ් අර කොකා කෝලා එකක් වේගෙන් බීපුවාම පෙරේතකට බොනවන්නේ නේද? බීපුවාම බීපුවාම අර බඩෙන් එන්නේ අර උඩට ගෑස් එක. ඒ ගෑස් එක විදිහට එන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් තමයි. ඒක නම් පස්සේ කතා කරමු කාබන් ඩයොක්සයිඩ් ගැන. ඒතර මේකේ ඔයාලා දැන් මෙන්න මේ ටික අපි අදට ලියාගමු. පේනවද? ඔව් සර්. කියනවානේ. ඒතර පදාර්ථයේ වෙනස් වීම 16 වෙනි පාඩම. පළවෙනි එක තමයි ඔන්න ඔක. ලෝහ ඇඳක් රත් කර එයට කපුරු බෝලයක් දමා නිරීක්ෂණය කරන්න. ඉක්මනින්ම එය තවත් ලෝහ ඇඳකින් වසන්. ඒතර ඔන්න ඔක දීලා තියෙනවා. ඒකේ නිරීක්ෂණය. අපිට පේන දේ තමයි මෙන්න මේක. කපුරු බෝලේ ද්‍රව වෙලා වාෂ්ප බවට පත් වෙලා ඊට පස්සේ වසන ලද හැන්ද ඇතුළු පැත්තේ සුදු පැහැති කුඩක් බැඳී තිබී. ඔන්න ඔය ටික තමයි අපිට දැක් ගන්න ලැබෙන්නේ. යට තියෙන හිස්තනේ ඔන්න ඔක ලියාගන්න. ඔය කහ පාටින් තියෙන එක යට තියෙන හිස්තනේ ලියාගන්න. ඊට පස්සේ මැග්නීසියම් පටික බැලක් දහනය කිරීම. ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් මැග්නීසියම් පටිය සුදු පැහැති දැල්ලක් සහිතව දැවි සුදු කුඩක් ඉතිරි වෙනවා කියන. සුදු කුඩක් ඉතිරි වෙනවා කියන.
ඊට පස්සේ ඊළඟට අපි කරලා බලපු එක ඉවර නැත්තම් කියන්න. සර් පොඩ්ඩක් දාන්න ඕන. හරි සර්. නෑ හරි ලිලියරනේ සර් පොඩ්ඩක් දාන්න. හරිද චන්ද? හරි සර්. ඊළඟට ධනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකට ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පෙති කීපයක් එකතු කරනවා. ඔක අර පෙති කියලා කිව්වට පෙත්තක් විදිහට නෙවෙයි තියෙන්නේ. පොඩි කෑලි කෑලි වගේනේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නුවේ අර බෝතලයක් ඇතුලේ තියෙන්නේ. එතකොට මේක මේ දැම්මහම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙනවා. ඒක දිය වෙලා යනවා. ඊට පස්සේ බීකරේ රත් වෙනවා. ඊට පස්සේ උෂ්ණත්වමානයක් දාලා තිබුණොත් උෂ්ණත්වමානයේ පාඨාංකය ඉහළ නගී. ඒතර උෂ්ණත්වමාන පාඨාංකය කියලා ලියන්න ඕනේ නැහැ ඔකට. උෂ්ණත්වය ඉහළ නගී කියලා ලියපුවාම ඇති. හරි? උෂ්ණත්වය ඉහළ නගී. අද මේ නිවුස් වලට ඔයාලා දකින්න ඇති මේ මම ලංකාවේ මම දන්නේ කොහොමද කියලා මම ලංකාවේ දැකලා තියෙන මේ ලොකුම මේ උද්ඝෝෂණ ව්‍යාපාරය. ඒක මෙහෙමයි ඉතින්. ප්‍රශ්න තියෙනවා ඒ වුණාට දැන් මේ අවස්ථාවේදී එහෙම මේ මිනිස්සු එක රාශී වෙන්න හොඳ නැහැ. දැන් ඉස්සරහට දැන් හරිම අමාරුවෙන් ඉස්කෝල පටන් ගෙන තියෙන්නේ. ක්ලාස් එකක් ෆිසිකල් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ටිකක් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඔය විරෝධතාවයන් කියන දේවල් දක්වන්නත් ඕනේ. ඒ වුණාට මේ ඔයාලා දැන් පරිස්සම් වෙන්න ඕනේ ඉස්සරහට. හරි? බෙහෙත් පිද්දලා රෝමේ වේ කතන්දර නැහැ. අර 100%ක් තමන් ආරක්ෂා වෙන්න ඕනේ දැන් මේ ඉස්සරහට. මොකද දැන් තියෙන තත්ත්වය අනුව ඔක පැතිරෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට ඉස්කෝල පටන් ගත්තා සමහර විට ඔක ආයෙ වහන්න සිද්ධ වෙයි මේ යන විදියට. ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න කෝකට. රටේ ප්‍රශ්න අපිට විසඳන්න බෑනේ. තමන් පරිස්සම් වෙන එක කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයාලා පරිස්සම්. ඉස්සරහට ලංකාවේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නකුත් එන්න තියෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩක් එන්න තියෙනවා ඉතින්. තාම ප්‍රශ්න ආවේ නැහැ. තාම ප්‍රශ්න පටන් ගත්තේ නැහැ ලංකාවේ. කොවිඩ් වසංගතය කියන්නේ පොඩි ප්‍රශ්නයක් විතරයි. ගෙදර ඔයාලවත් නිකන් අර බලක් කාරලා මඤ්ඤොක්ක දණ්ඩක් හරි හිටවලා තියාගන්න. ගොඩක් වටි ඉස්සරහ. හරි? ඊළඟට දැන් මේ ක්‍රියාකාරකම් ටික මම ඔයාලට පෙන්නුවේ. මේ ක්‍රියාකාරකම් ටික පෙන්නුවේ මම මේ අර පළවෙනියට පෙන්නපු එකයි අන්තිමයට පෙන්නලා තියෙන තුනයි. පළවෙනි එකයි ඊළඟට පෙන්නපු තුනයි. ඔය ටික අතර වෙනසක් තියෙනවා.
බලන්න මේ පළවෙනි එකේ සිද්ධ වෙච්ච එකයි. අර කපුරු බෝලෙට වෙච්ච ඉද වැඩේ. නේ? ඊළඟට මැග්නීසියම් පටියයි ඊට පස්සේ මෙන්න මෙතන දක්වලා තියෙන අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලටයි ඊට පස්සේ මෙතන දක්වලා තියෙන තනක සල්ෆියරික් අම්ලයකට මැග්නීසියම් පටි කැවල්ලක් දාපුවා. අන්න ඒ වගේ වෙනස්කම් තිබුණා. වෙනසක් තිබුණා. ඔය ආකාර දෙකක වෙනස් වීම දෙකක් තමයි ඔය තියෙන්නේ. ඒතර පළවෙනිට ගත්තොත් කපුරු බෝලයකේ සිද්ධ වෙලා තියෙන්නේ මේ මෙන්න මෙහෙම ගත්තොත් තමයි හැන්දට කපුරු බෝලයක් දාලා රත් කරනවා. හැන්දට කපුරු බෝලයක් දාලා රත් කරපුවාම හැන්දේ තිබිච්ච කපුරු බෝලේ දිය වෙලා වාෂ්ප වෙනවා. දිය වෙලා වාෂ්ප. ඊට පස්සේ උඩින් තව හැන්දක් වහපුවාම ඒ හැන්දේ කපුරු මෙන්න මේ කුඩු විදියට තැම්පත් වෙනවා. එතකොට මෙතන බලන්න සිද්ධ වෙච්ච දේ ඉස්සෙල්ලම ඝන විදියට තිබිච්ච කපුරු බෝල ද්‍රව බවට පත් වෙනවා. නේ ද්‍රව බවට පත් වෙනවා. දිය වෙනවා. ඊට පස්සේ ද්‍රව බවට පත් වෙච්ච ඒවා තව ටිකක් රත් කරොත් වාෂ්ප බවට පත් වෙනවා. වාෂ්ප බවට පත්. එතකොට වාෂ්ප බවට පත් වෙච්ච ඒවා ආපහු මෙන්න මෙතන ගිහිල්ලා ඝන බවට පත් වෙනවා. ඝන බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේවට අපි කියනවා ළමයි මෙන්න මේවට හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ වෙනස් වීම් වලට අපි කියනවා භෞතික විපර්යාස කියලා. භෞතික විපර්යාස. ඒ කියන්නේ බලන්නකො දැන් මේකේ කපුරු කියන එක කොතනදිවත් වෙනස් වෙලා නැහැ. මෙතන තියෙන්නේ කපුරු ඝන. මෙතන තියෙන්නේ කපුරු ද්‍රව. මෙතන තියෙන්නේ කපුරු වල වාෂ්ප. ඊට පස්සේ ආපහු කපුරු ඝන බවට පත් වෙනවා. ඒතර ඔය විදිහට මේ අර පදාර්ථයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කපුරු තියෙනවා මේ හැමතැනම. ඒ වුණාට මේ පදාර්ථයේ අවස්ථා වෙනස් වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපිට තව එක විදිහට මේ කපුරු බෝලේ වෙනස් කරන්න පුළුවන්. කපුරු බෝලයක් ගන්න. කපුරු බෝලට හයියෙන් මිටියකින් ගහනවා. හයියෙන් මිටියකින් ගහනවා. ගහපුවාම කපුරු බෝලේ කුඩු වෙලා යනවා. දැන් කලින් තිබුණේ රවුමට කපුරු බෝලේ දැන් තියෙන්නේ කපුරු කුඩු විදියට. ඔන්න ඕවට අපි කියනවා භෞතික විපර්යාස කියලා. මේ භෞතික විපර්යාසයක් තමයි ඝන ද්‍රව වායු බවට පත් වෙන එකත් භෞතික විපර්යාසයක් තමයි. ඒ වගේම තමයි මෙන්න මේ වගේ එකකුත් භෞතික විපර්යාසයක් විතර ගන්න. දර කොටයක් තිබුණා, දර කොටේ පැලුවා, අන්න භෞතික විපර්යාසය. ලොකු ගලක් තිබුණා, කුළු ගෙඩියකින් ගහලා ගල කැඩුවා, අන්න භෞතික විපර්යාසය. හරි? අයිස් කැටයක් තිබුණා, රත් කරලා ජලය බවට පත් කරා. ඒ ජලය රත් කරලා වාෂ්පයක් බවට පත් කරා. ඒ ඔක්කොම භෞතික විපර්යාස. හරි? එතන මොකද ජලය කියන එක කොතනකදවත් වෙනස් වෙන්නේ නැහැ. ජලයව තියෙනවා. හැබැයි ජලය වාෂ්ප බවට පත් වෙනවා. ඊට පස්සේ ජලය ද්‍රව බවට පත් වෙනවා. ඔව් එතන මෙන්න මේ වගේ ඒවා භෞතික විපර්යාස කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඊළඟට තිබිච්ච ඒවා දැන් බලන්න අර මේ මැග්නීසියම් දහනය කරපු අන්තිමට මෙන්න මේ වගේ සුදු පාට කුඩු එකක් තමයි ඉතුරුනේ. ඒ කියන්නේ අන්න ඒ වගේ විපර්යාස වලට අපි කියනවා රසායනික විපර්යාස කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් වෙන. මෙන්න මෙහෙම. මැග්නීසියම් පටිකවලක් දහනය කරනවා කියලා කියන්නේ ගිනි තියනවා කියලා කියන්නේ දහනය කරනවා කියන්නේ මැග්නීසියම් කියන එක්කිනා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන. ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන. ඒතර වායු ගෝලයේ ඔක්සිජන් තියෙනවා. අපි මැග්නීසියම් කැල රත් කරගෙන යනකොට ඒ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එක්ක මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා. ඒතර ප්‍රතික්‍රියා කරනකොට තමයි දීප්තිමත් දැල්ලක් එන්නේ. ඊට පස්සේ හැදෙනවා මේකෙන් මැග්නීසියම් ඔක්සයිඩ් MgO කියන සංයෝගය හැදෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ්. ඒක තමයි මෙන්න මේ කුඩු එකක් විදිහට තියෙන්නේ. කුඩු එකක් විදිහට පේන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන සංයෝගය. මේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. ඒතර මෙතන සිද්ධ වෙලා තියෙන දේ බලන්න මුලින් මැග්නීසියම් තිබුණා, ඔක්සිජන් තිබුණා. මේ දෙන්නටම වඩා හාත්පසින් වෙනස් මෙන්න මේ අලුත්ම අණුවක් නිර්මාණය වෙලා තියෙනවා. අලුත් අණුවක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී එහෙම උනේ නැහැ. මෙතනක් කපුරු තිබුණේ, මෙතනක් කපුරු. මෙතනක් කපුරු තිබුණේ කපුරු වාෂ්ප, ඊටසේ ආපහු කපුරු ඝන. ඔය විදිහට කපුරුම තමයි තිබුණේ. මෙතන එහෙම නෙමෙයි. මැග්නීසියම් තිබුණා, ඔක්සිජන් තිබුණා, දැන් තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. අර සුදු පාට කොටුවේ. ඒතර මෙන්න මේ වගේ විපර්යාස වලට අපි කියනවා රසායනික විපර්යාස. හරි? රසායනික විපර්යාස කියලා කියනවා. ඒතර මෙන්න මේ වගේ රසායනික විපර්යාසය සිද්ධ වෙනකොට ළමයි ඒක අපිට පේන්න තියෙනවා හොඳ. රසායනික විපර්යාසයක් වුණා කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන්. දැන් මෙතන රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියලා අපි කියන්නේ කොහොමද? මෙතන
මැග්නීසියම් දහනය කිරීම කියන එක මැග්නීසියම් දහනය වෙච්ච එක අපි දැක්කේ කොහොමද? කොහොමද අපිට ඒක පෙවුනේ? කොහොමද මැග්නීසියම් දහනය වුනේ? අපිට පෙවුනේ කොහොමද ඒක? සබුණ කොහොමද මැග්නීසියම් දහනය වෙච්ච අපි කොහොමද ඒක දැක්කේ? මැග්නීසියම් දහනය වෙද්දි දැකපු විදිය මතකද? මැග්නීසියම් කැවල්ලක් දහනය කරනකොට කොහොමද ඒක අපිට පෙවුනේ? දීප්තිමත් දැල්ලක් දැක් ගන්න ලැබුණා. දීප්තිමත් දැල්ලක් දැක් ගන්න ලැබුණා. ඒත් දීප්තිමත් දැල්ලක් දැක් ගන්න ලැබුණා. ඒතකොට අන්න ඒ වගේ දැන් රසායනික විපර්යාසයක් සිද්ධ වෙනකොට අන්න ඒ වගේ අපිට වෙනස්කම් පේනවා. රසායනික විපර්යාසයක් සිද්ධ වුණා කියන්නේ සාක්ෂි තමයි ඒක. ඒතකොට දැල්ලක් දීප්තිමත් දැල්ලක් ඇති වුණා. ආලෝකයක් පිට වුණා. මේවා රසායනික විපර්යාසයක ලක්ෂණ තමයි. අපි ඒවා ටික පොඩ්ඩක් ඉස්සරහට එමෙට ලියා ගමු. මේක අපි දැන් කරපු ටික පොඩ්ඩක් ලියා ගමු. හරි බලන්න මේකේ 1 සිට අංක 2 සිට 4 දක්වා අවස්ථාවලදී තිබෙන ද්‍රව්‍ය විනාශ වී නව ද්‍රව්‍ය සෑදී යයි. ඔක පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් ඔයාලට ඒක නිසා අංක 2 සිට 4 නෙවෙයි. ඔක ලියා ගන්න 2 3 4 2 සිට 4 කිව්වම ඔක නිකන් 2යි 4යි විතරයි. ඒක නිසා අංක 2 3 4 කියලා දාගන්න. අංක 2 3 4 දක්වා අවස්ථාවලදී තිබෙන ද්‍රව්‍ය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදී යයි. තිබෙන ද්‍රව්‍ය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදී යයි. අංක 2 3 4 දක්වා අවස්ථාවලදී තිබෙන ද්‍රව්‍ය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදී යයි. එවැනි විපර්යාස රසායනික විපර්යාසයවත් රසායනික ප්‍රතික්‍රියා ලෙස හැඳින්වෙනවා. ඒතකොට ඒක ඔයාලට දීලා තියෙනවා. ඒතකොට රසායනික විපර්යාසය සිද්ධ වුණා කියන්න අපිට පේන්න තියෙන සාක්ෂි තමයි මෙන්න මේක. පළවෙනි එක දැල්ලක් සහිත දැවීම රත් වීම. දැල්ලක් සහිත දැවීම ඊට පස්සේ ඕක කරුණු දෙකකට ලියා ගන්න නේ. දැල්ලක් සහිත දැවීම ඊට පස්සේ රත් වීම කියන එක. ඊට පස්සේ තව උදාහරණයක් අපිට ගන්න පුළුවන් වායු බුබුලු පිට වෙනවා. මැග්නීසියම් කැවැල්ල සල්ෆියුරික් අම්ලයට දාපු ගමන් වේගයෙන් වායු බුබුලු පිට වුණා. කියන්නේ රසායනික විපර්යාසය සිද්ධ වුණා කියන එක තමයි. ඊළඟට වර්ණ විපර්යාසය සිද්ධ වෙන්නත් පුළුවන්. පාට වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මෙතනත් එහෙමනේ උනේ. අර රත්තරන් නිකන් අර දිලිසි තිබිච්ච අර මැග්නීසියම් පටි කැවැල්ල රත් කරපුවාම ඒක දහනය කරපුවාම සුදු පාට කුඩක් විතරයි ඉතුරු වෙන්නේ. සුදු පාට කුඩු එකක් විතරයි ඉතුරු වෙන්නේ. ඊළඟට අවක්ෂේපයක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී අවක්ෂේප ඇති වෙන්නත් පුළුවන්. අවක්ෂේප කියලා කියන්නේ පතුලේ තැම්පත් වෙන්න පුළුවන් යම් කිසි දෙයක්. අපි ප්‍රතික්‍රියාව ඉවරලා බලපුවාම අර මුලින් තිබිච්ච නැති දෙයක් පතුලේ තැම්පත් වෙලා තියෙනවා. බීකරේ පතුලේ තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක අවක්ෂේප ඇතිවීම කියලා කියනවා. ඒතර මෙතන කරුණු පහක් තියෙනවා. ওই කරුණු පහම ලියා ගන්න වෙනවා. රූල් 3යි තියෙන්නේ. ඒතර ඔක පොඩි කරුණුනේ. ඒක නිසා එක රූල් එක කරුණු දෙකක් විතර ලියන්න පුළුවන්. හරි. දැල්ලක් සහිතව දැවීම, රත් වීම, වායු බුබුලු පිටවීම, වර්ණ විපර්යාසයක් ඇතිවීම, අවක්ෂේප ඇතිවීම. ওই ටික ලියා ගන්න රසායනික විපර්යාස සිදු වී ඇති බවට තහවුරු කරන සාක්ෂි කියනවා. හරිනේ? ඉවරයි නේද? සර් ආපහු චුට්ටක් දාන්නකෝ ඒක. කවිෂා සර් චුට්ටක් දාන්නකෝ ඒක. කවිෂා ඉන්නවනේ නැද්ද?
නිකන් බැලුවේ මොකද කියලා. පස්සේ ධනුෂ් කිව්වා අද මේ මම වීඩියෝ ඔන් කරගන්න කියලා කිව්වේ නෑ උනාට එහෙම හරියන්නේත් නෑ ඉතින් වීඩියෝ ඔන් කරගන්න ඕනේ මේ හෙට ඉඳන් ඔක අනිවාර්යෙන් වීඩියෝ ඔන් කරගන්න හරි හරිද හරිද පස්සේ කොහොමද මේ වෙනස් වෙන්නේ හරි මම මේ කියුට් එක තියලා මේ වැකුනේ මේක වෙනස් කරලා උඹලා මොකද එකපාරට වෙනස් වෙන්නේ හරිද වසඳ සිතෝ හරි සර් හරි ඊට පස්සේ පදාර්ථ විපර්යාස මෙන්න මෙහෙම අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන් භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස මේ ටිකත් පුරවලා අපි පන්තියට නවත්තමු බලන්න මේකෙත් ඔයාලා කහ පාටට තියෙනවට ටික තමයි ලියා ගන්න ඕනේ පදාර්ථ විපර්යාසයේ කොටස් දෙකකට බෙදෙනවා භෞතික විපර්යාස රසායනික විපර්යාස කියලා ඊට පස්සේ අපි බලමු ඉස්සෙල්ලා මේ භෞතික විපර්යාස කියන්නේ මොනවද කියලා හරිද දැන් මේකේ දක්වලා තියෙනවා වලට ද්‍රව්‍ය සෑදී ඇති අංශු වල සැකැස්ම පමණක් වෙනස් වෙනවා සැකැස්ම විතරයි වෙනස් වෙන්නේ කියන්නේ ඝනයක් විදිහට තියෙන එක ද්‍රවයක් වෙනවා. හරි? ඒක ද්‍රවයක් විදිහට තියෙන එක වායුවක් වෙනවා. හැබැයි අලුත් ද්‍රව්‍ය හැදෙන්නේ නැහැ. ජලය තිබුණා නම් ජලයම තමයි. ජල වාෂ්ප ඊට පස්සේ ජලය අයිස් ඔන්න ඔය විදිහට තමයි වෙනස් වෙන්න පුළුවන්. ඒතර භෞතික විපර්යාස කියන්නේ අන්න ඒ වගේ ඒවා. ඒකට උදාහරණ විදිහට ගල් කැඩීම, ඉටි දියවීම ඊට පස්සේ තව ගන්න පුළුවන් අපිට මේකේ ජලයේ වාෂ්පය වගේ දේවල් ගන්න පුළුවන්. ඒතර අන්න ඒ ටික තමයි යටින් ලියා ගන්න ඕනේ. භෞතික විපර්යාස වලට උදාහරණ දැන් ඔක හොඳට මතක තියෙන්න ඕනේ. ද්‍රව්‍ය සෑදී ඇති අංශු වල සැකැස්ම පමණක් වෙනස් වේ. නව ද්‍රව්‍ය ඇති නොවේ. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ භෞතික විපර්යාස ඊට පස්සේ මේ මෙතෙන්ට එන්න ඕනේ මේ මෙතන පොඩි වැරද්දක් වෙලා තියෙන මෙන්න මෙතන එහා පැත්තේ මේකේ මෙතන එන්න ඕනේ භෞතික නෙමෙයි මෙතන එන්න ඕනේ රසායනික රසායනික කියලා තමයි එන්න ඕනේ හොයන්න පුළුවන් නේ සබුණ ඔව් සර් පුළුවන් නේ ඒක රසායනික විපර්යාස කියලා වෙනස් වෙන්න ඕනේ ඊට පස්සේ අපිට ඒක මෙන්න මෙහෙම රසායනික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් තිබෙන ද්‍රව්‍ය මගින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය ඇති වෙනවා. මැග්නීසියම් තිබුණා, ඔක්සිජන් තිබුණා, මැග්නීසියම් ඔක්සයිඩ් හැදුණා. නේ? අලුත් ද්‍රව්‍යයක් හැදුණා. අන්න ඒ වගේ ඒවාට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් මෙන්න මේවා. දර දහණය වීම. මුලින්ම දර තියෙන්නේ දර පලනවා කියන්නේ භෞතික විපර්යාසයක්. හැබැයි දර දහණය කරනවා කියන්නේ ඒක රසායනික විපර්යාසයක්. මුලින්ම තියෙන්නේ දර, පස්සේ තියෙන්නේ අඟුරු. නේ? අඟුරු කියලා කියන්නේ දර නෙවෙයිනේ. ඒක නිසා අනිවාර්යෙන් එතන රසායනික විපර්යාසය සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ හුණුගල් රත් කිරීමේදීත් වෙන්නේ කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් බවට පත් වෙන එක අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ කොන්ඩිස් රත් කිරීමේදීත් වෙන්නේ යකඩ මල බැඳීමේදී මුලින් තිබුණේ යකඩ පස්සේ තියෙන්නේ ඒකේ මලකඩ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. එතකොට ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. යකඩ මල බැඳීම කියන්නේ රසායනික විපර්යාසය. එතකොට මේ රසායනික විපර්යාස කියන ඒවා අපිට නිකන් හොඳ පැහැදිලිව පේන්න තියෙන වෙනසක්. ඒ කියන්නේ මුලින් තිබිච්ච ද්‍රව්‍ය නෙවෙයි පස්සේ තියෙන්නේ කියන එක හොඳට තේරෙනවා.
බලපු ගමන් ටක් ගාලා තේරෙනවා. එතකොට මේ අන්න එක තමයි බලන්න ඕනේ මුලින් තිබිච්ච ද්‍රව්‍යද පස්සේදී. ඒකේ ඝන ද්‍රව වායු වගේ වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි රසායනික සංයුතිය වෙනස් වුණොත් එහෙම අපි කියන එකට රසායනික විපර්යාසයක් කියනවා. හරි. එතකොට මේකේ ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ අපි අදට පන්තිය නවත්තමු. ඊටත් පහට කරමු මෙහෙමයි. අර දැන් අර නිවාඩු නෑනේ ඔයාලට. ඒක නිසා දවස් 3ක් කරන එක මට බැලුවේ කොහොමද ප්‍රායෝගික නෑ. එච්චර සාර්ථක වෙන්නේ නෑ. දවස් 2 තමයි කරන්න පුළුවන්. දවස් 3ක් මම හිතන්නේ වෙන් කරගන්න බෑ ඔයාලගේ වෙලාවෙ නේ. So දවස් 2 තමයි කරන්න පුළුවන්. අපි එහෙනම් එක බදාදායි බ්‍රහස්පතින්දායි කරමු. බදාදා බ්‍රහස්පතින්දා කරමු. මේ දෙකේම 5 7. එතකොට හෙටත් 5 7 තමයි කරන්නේ. ඉවරනේ ලියන්නේ. හෙට කීයට සර්? 5 7. හරි හරි. හරිද? හරි. නෑ අපිට 2 4 පන්තියක් තියෙනවා. 5ටනේ පටන් ගන්න ඉතින්. පැයක් විතර පුළුවන්. හරි. ලියලා ඉවරයි නේද? හරි. එතකොට හෙටත් ආපහු 5 7 පන්ති කරමු. එහෙනම් අපි අදට පන්ති ගන්න නවත්තමු. ඔබටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.